තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 2 වෙනි බදාදා ශ්‍රී ලංකාවේ ළමයින් සවස් 1ට ආරම්භ කරන යමක ප්‍රකරණ සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැමෝටම තෙරුවන් සරණයි. අපි ෂෙයා කරන්නත් පුළුවන්. හොඳයි, අපි අදත් කන්ද යමකේ කොටසක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කාට හරි මතකයිද අපිට ඊළඟට කරන්න තියෙන්නේ කුමක්ද කියන එක? ඔව්, එහෙම නැත්නම් පච්චනීක ජයන්ත මහත්මයා පච්චනීක කොටස පුද්ගල ලෝකාශයකේ පුද්ගලෝකාශ කියන්නේ අපි ප්‍රවෘත්ති වාරය තාම කරන්නේ නේද? ප්‍රවෘත්ති වාරයේ ඊළඟට මොන වාරයේද යන්නේ? අතීත අනාගත වාරය. හරි, අතීත අනාගත වාරයේ ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පච්චනීක වාරය නේ. හොඳයි, බොහොම හොඳයි. හොඳයි, අපි අප පොඩ්ඩක් බැලුවොත් අපි මේ ප්‍රවෘත්ති වාරය ගැන කතා කරන්නේ. ප්‍රවෘත්ති වාරයේදී උප්පාද වාරය, නිරෝධ වාරය, උප්පාද නිරෝධ වාරය කියලා අනුවාර තුනක් බෙදනවා. ඒකෙදිත් මේ කාල අනුවයි අපි කතා කරන්නේ. අපි මේ කාල පහක් ගැනම කතා කරලා ඉවරයි. දැන් අපි අතීත අනාගත වාරය තමයි කතා කරන්නේ. අතීත අනාගත වාරයේ පච්චනීක කොටස තමයි අපි දැන් කතා කරමින් යන්නේ. යා යුතුව තියෙන අපි ගිය වාරයේදී අතීත අනාගත වාරයේ අනුලෝම කොටස ඉවර කරා. එතන අතීත අනාගත කියනකොට අපි දැන් ස්කන්ධ ගැන කතා කරන හින්දා මතක තියාගන්න වෙන දෙයක් තමයි එතනදී එක ස්කන්ධයක් අතීතයේ අනිත් එක අනාගතයේදී. හැබැයි අපි දැන් මේ උත්පාද වාරය ගැන කතා කරනකොට අපි උත්පාදය ගැන පමණයි මෙතෙන්දී කතා කරන්නේ. අපි හොඳයි, අපි බලමු පච්චනීක තවදුරටත් මේක විස්තර කරන තැන් තියෙනවා. අපි බලමු. දැන් බලන්න මුලින්ම තියෙන්නේ මේ අතීත අනාගත වාරය ගත්තාම රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූලී කියන එකයි. ඒතකොට මූලයේ වශයෙන් ගන්න රූපස්කන්ධය, ඒකට චක්‍ර බඳින්නේ වේදනාස්කන්ධය. එතකොට මෙන්න මේකෙදි 49 වෙනි එක තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. එතන පච්චනීක පුද්ගල අනුලෝම පුච්ඡාව. ඒක අනුලෝම පුච්ඡාව. මේකේ යමකයක් අපි දන්නවා හැදෙන්නේ අනුලෝම පුච්ඡාවෙනුයි පටිලෝම පුච්ඡාවෙනුයි තමයි යමකයක් හැදෙන්නේ. මේ තියෙන්නේ අනුලෝම පුච්ඡාව. මෙතන තියෙනකොට රූපස්කන්ධය ගත්තොත් දැන් බලන්න මෙතන අතීත අනාගත රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කියනකොට රූපස්කන්ධය තමයි අතීත වෙන්නේ. හරි? අනාගතේ වෙන්නේ වේදනාස්කන්ධය. එතන මෙතනත් කියනවා යස්ස රූපස්කන්ධෝ නූපජ්ජිත. මෙතන මේ පච්චනීකනේ. ඒතකොට මේක නූපජ්ජිත වෙනවා. නූපජ්ජිත. යස්ස රූපස්කන්ධෝ නූපජ්ජිත ඒක අතීතයෙන්. ඊළඟට අනාගතයෙන් අහන ප්‍රශ්නයක් තස්ස වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති කියලා අහනවා. තී කියලා කියන්නේ නොවේද යත් කියන එක. නූපදින්නේද යත් කියන එක. එතකොට මේකේ සිංහල තේරුම කාට හරි කියන්න පුළුවන්ද? කියන්න බෑ. අතීතයේ රූපස්කන්ධයක් නූපදිනවා නම් අනාගතයේ රූපස්කන්ධයක් නූපදීද? මේ ඔව් මෙතන යස්ස කිව්වේ කාටද? යම් කෙනෙක්
නේද? අන්න හරි යමකුට නේද? යමෙකුට. ඔව් යමකු හට නැත්නම් යමකු හට ඔව් යමකු හට රූපස්කන්ධය අතීතයේ නූපදිනි නම් නේ. හරි? නූපදිනි නම් කලින් ඉපදිලා නැත්තම් ඕහට අනාගතයේ වේදනාස්කන්ධයක් නූපදිනවද කියලා අහනවා. නේද? එතකොට සන්නිට්ඨානයේට මොනවද අභිධේයාර්ථ වලට එන්නේ? කාටද රූපස්කන්ධයක් මේ මුළු සංසාරෙම අතීතයේදී ඉපදිලා නැත්තේ? එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් වශයෙන් ඇහුවොත් අපි ගන්නෙ මුළු සංසාරයම දිගට අනවතග්ග ඔව් අන්න හරි. එතකොට දැන් මොකද්ද මේ ප්‍රශ්නය ගැන කියන්න පුළුවන්? එහෙමයි නෑ කියලා. එහෙමයි නැත්තම් අපි ඒකට කියනවා මොන ප්‍රශ්නයක් කියලාද? ආමන්තානේ. මෝග ප්‍රශ්නය. මෝග ප්‍රශ්නයක් කියලා. මෝග ප්‍රශ්නයට දෙන පිළිතුර මොකද්ද? නැති. නැති. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒක හැමෝටම තේරුණාද නැත්නම් තේරුණ නැත්නම් අපිට සාකච්ඡා කරලා ඉස්සරහට යන්න පුළුවන්. කාට හරි තේරුණ නැති කෙනෙක් ඉන්නවද? හැමෝටම තේරුණාද? දැන් මෙතන ජයන්ත මහත්තයා මේ පුද්ගලයෙක් නිසායි අපි මෙහෙම හිතුවේනේ. තැනක් ගැන ඇහුවනම් අපි භවයක් ගැන, තලයක් ගැන හිතන්නේ නේ. යස්ස ඔව් ඒක තමයි. යස්ස කියපු නිසා අපි බලන්නේ මුළු අතීත දැන් මෙතන අතීත නිසා අතීත සංසාරේම බලනවා. එහෙම කෙනෙක් හොයාගන්න බෑ. මොකද මේ අනවරාර්ග සංසාරේ රූපස්කන්ධය ඉපදිච්ච නැති කෙනෙක් හොයාගන්න බෑ. ඉතින් අපිට එතකොට සංසය ගැන හිතන්න දෙයක්වත් නැහැ. මොකද සන්නිට්ඨානයේ අපි සංසය තෝරන්නෙම සන්නිට්ඨානයට එන අභිධේයාර්ථ වලින් තමයි සංසය තෝරන්නේ. එහෙමනම් සන්නිට්ඨානයට කිසිම කෙනෙක් අයිති වෙන්නේ නැත්නම් මේක මෝග ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද උත්තරය කෙලින්ම නැති. හරි? යස්ස රූපස්කන්ධෝ නූපජ්ජිත කියලා වෙන මොනෝ ප්‍රශ්නයක් ඇහුවත් ඒව මෝග ප්‍රශ්න වෙනවා. මොකද එහෙම කෙනෙක් අපිට හොයාගන්න බැරි නිසා. ඒක පැහැදිලි ඇති කියලා ප්‍රශ්නයක් ඇහුවොත් කවන්නේ. දැන් මේ වගේ ප්‍රශ්න මෙතන මේ වගේ ඒවා දාලා තියෙන්නේ ඇයි මේ යමකේ මෙහෙම මේ බුදුහාමුදුරුවෝ මේ වගේ දෙයක් අහන්නේ ඇයි ප්‍රඥාව බලන්නද? මං හිතන්නේ මෙතන හිතන්නේ කියන්නේ හොඳටම පැහැදිලි කරගන්න. දැන් බලන්න මේකට උත්තරයක් හොයනවා කෙනෙක් හොයනවා නම් මේ ඒක අනවබෝධයෙන්මනේ හොයන්නේ. හොයනවා. ඔව් ඔව්. කියන්නේ අස් කවුරු හරි දැන් කලින් රූපස්කන්ධය දැන් බලන්න මෙතන කෙලින්ම බිඳිනවා නේද? අර අහේතුක අප්‍රත්‍යවාදී කියන ඔක්කොම බිඳිනවානේ. රූපස්කන්ධය ඉපදිච්ච කෙනෙක් නූපදිච්ච කෙනෙක් අතීතයේ ඉඳලා නැහැ කියනකොටම මේ එතන අර අහේතුක අප්‍රත්‍යවාදී කියන මේ ඒ දෘෂ්ටියම බිඳිනවා මෙතන. ඉබේ පහළ වෙනවා කියන එක. ඉබේ පහළ වෙනවා කියන එක. මේ එකම ජීවිතයයි මේ තියෙන මේක තමයි ලබන එකම ජීවිතය කියලා කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම ඒ දෘෂ්ටිය දුරු වෙනවා. මේක ශ්‍රද්ධාවෙන් හරි බාර ගන්නවා නම් එහෙම දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ නේද? ඒවත් ඇතුළත් මේ හැම එකටම නේද? අන්න ඒකනේ. ඔව් ප්‍රඥා ඒක තමයි ඇත්තටම මේක දැනගන්න එක හරිම වටිනවා ඉතින්. අර අවශ්‍ය නැති දෘෂ්ටි වලට යන්නේ නැතුව නේද? හොඳයි. මට මෙහෙම එකක් හිතුණා ජයන්ත මහත්තයා. දැන් අපි කවදා හරි අපි විදර්ශනා කරනවා නම් කරන්න ඕනේ මේ ස්කන්ධ පංචකයනේ. දැන් සතිපට්ඨාන කිව්වත් ඒ පහනේ. එතකොට දැන් අතීත අනාගත වර්තමාන අර මේ 11 ආකාරයට දැන් ස්කන්ධ පිරිසිඳ දකින්නවා නම් මේ යන මාර්ගේ මේ පිරිසිඳ දැකීමටම මේ පෙන්වීමක් නේ මඟ පෙන්වීමක් නේ කියලා මට හිතුනේ. එතකොට අපි දන්නවා රූපය කියන්නේ රූපස්කන්ධය නෙමෙයි රූපස්කන්ධය කියන්නේ මෙහෙමයි. ඒ වගේ ස්කන්ධෙන් ස්කන්ධයට අර ස්කන්ධ ටික දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැකීමක් නේද කරන්න කියලා හිතුණා. අනිවාර්යයෙන්. මේ එතකොට මේකේ මේ දුකේ හට ගැනීම ගැන හිතනකොට අපිට තේරෙනවා මේ දුක කියන එක මේ කියන්නේ ස්කන්ධ පංචකය නම් දුක කියන්නේ මේ ස්කන්ධ පංචකයේ මේ දුක මේ අපිට මේ වෙලාවේ ලැබෙන එකක් විතරක් නෙවෙයි. මේක මුළු මෙහෙම සංසාරේ යන තාක් කල්ම මේ දුක කියන එක උපදිනවා. ඒකයි දැන් ඒවා අවබෝධ කරගන්න මම හිතනවා මේක ඔබ මේ කිව්වා වගේ ප්‍රයෝජනවත් වෙනවා බොහෝ සෙයින්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නය කාටද පුළුවන්නේ කියන්න මොකක්ද අපිට දැන් මෙතන අපි පච්චනික පුද්ගල අනුලෝම පුච්චාවනේ ඇහුවේ ඊළඟට තියෙන්නේ මොකද්ද? පටිලෝම පුච්චා. පච්චනික පුද්ගල පටිලෝම පුච්චාව තියෙන්නේ මේ වාරේම නේද? හොඳයි. කාට හරි කියන්න පුළුවන්ද පටිලෝම පුච්චාව මොකක් වෙයිද කියලා? කොහොමද අපි පටන් ගන්නෙ?
පටිලොම් පුච්චාව අස්සවා පන කියලා පටන් ගන්න. අන්න හරි යස්සවා පණ කියලා මේ සංසේ තියෙන ටික ඉස්සෙල්ලා කියනවා නේද? යස්සවා පන වේදනා කන්දෝ නූපජ්ජිස්සති. සිතයි හරි ඒ තමයි සන්නිට්ඨානය. ඊට පස්සේ ඊට පස්සේ අර්ථ දානවා තස්ස රූපක්ඛන්தோ නූපජ්ජිත්තාති කියලා අහනවා. කොහොම හොඳයි. දැන් බලන්න හරි. ඒ අහපු විදිහ ගොඩාක් හොඳයි. යස්සවාපන වේදනාක්ඛන්தோ නූපජ්ජිස්සති තස්ස රූපක්ඛන්தோ නූපජ්ජිත්තාති කියලා කියනවා. දැන් බලන්න මෙතන අහන්නේ යලි යමකු හට වේදනාස්කන්ධය අනාගතයේ නූපදීද? ඕහට රූපස්කන්ධය අතීතයේ නූපදුනිද කියලා අහන්නේ. හරි? දැන් මේ සන්නිට්ඨානයට යටතේ අපි නැත්නම් සන්නිට්ඨානයේ අභිධේයාර්ථ මොනවද? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යයන්ට අනාගතයේදී කවමදාකවත් වේදනාස්කන්ධයක් ඉපදෙන්නේ නැද්ද සංසාරේ? ඉපදෙනවා. ඉපදෙනවා. මේ සංසාරේ පච්චිම භවිකාන යට ඔව් ඉපදෙනවා. හරි. මොකද්ද ශ්‍රීමති මහත්මිය කිව්වේ? පච්චිම භවිකාන හරි. එතකොට ඔව් පච්චිම භවිකයන්ට මොකද වෙන්නේ? අනාගතයේදී වේදනාස්කන්ධයක් උපදිනවද? නෑ ඒක උපදින්න බෑ. නෑ. උපදින්නේ නෑ නේද? ඒ අයට එතකොට එතන තමයි අපිට ගන්න තියෙන එකම තැන නේද? පස්චිම භවිකයා විතරයි නේද අනාගතයේ කිසිම කාලයක වේදනාස්කන්ධයක් උපදින්නේ නැත්තේ. එච්චරමයි. පුද්ගලයා වශයෙන් ගත්තම එච්චරමයි. එයාට අතීතයේ රූපස්කන්ධය නූපදුනිද? නෑ මුළු සංසාරේම. ඉපදුණා. එහෙමනම් අපි දෙන්න ඕනේ උත්තරේ මොකද්ද? උපජ්ජිත. උපත් හරියට කියන්න. උපජ්ජිත. උපජ්ජිත නොචතත් හරි. නෑ. මොකද මේ සන්නිට්ඨානයට එන්නේ එකම එක පුද්ගලයයි. ඔබතුමී කිව්වා වගේ මෙතන පස්චිම භවිකයා විතරමයි එන්නේ නේද? එයාට අතීතයේ රූපස්කන්ධයේ නූපජ්ජිත කියලා හෝ එයාට ඉපදුන්නේ නැද්ද කියලා හොවම අපිට කියන්න වෙන්නේ ඉපදුනා කියලා. හරි නේද ඒක? ඒකයි උත්තරේ. ඔක්කොටම පැහැදිලිද මේ උත්තරේ? පැහැදිලි. හොඳයි. එහෙමනම් ඊළඟ යමකය කුමක්ද? 50 වෙනි යමකය. කුමක් විය යුතුද? වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී අනුලෝම පටිලෝමනේ. පුජ්‍යල ඕකාස පච්චනීක පුද්ගල අනුලෝම පුච්චාව නේද? හරි නේද? පුජ්‍යල වාරියෝ. එතකොට වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක පුද්ගල වාරේ අනුලෝම පුච්චාව. මෙතෙන්ද කියන්නේ යස්ස වේදනාස්කන්ධෝ නූපජ්ජිත යමකුට වේදනාස්කන්ධය අතීතේ නූපදිනිද්ද ඕහට සංඥාස්කන්ධය අනාගතේ නූපදීද යත්. මේක ගැන මොකද කියන්න පුළුවන්? මේ යස්ස වේදනාස්කන්ධෝ නූපජ්ජිත කියන එක ගැන මොකද කියන්නේ? යමකුට වේදනාස්කන්ධය අතීතේ නූපදිනිද? එහෙම කෙනෙක් නැහැ. ඒක වෙන්න බැරි දෙයක් කියලා තමයි කියන්නේ. ඕම හරි. ඒකත් විතර මෝග ප්‍රශ්නයක් හැටියට තමයි හම්බෙන්නේ නේද? එතකොට ඒකේ උත්තරේ වෙන්නේ මොකද්ද? නත්ති. නැත්ති. නැති. බොහොම හොඳයි. බොහොම හොඳයි. දැන් ඊළඟට මේකේ දැන් අපි මේ පච්චනීක පුද්ගලයේ අනුලෝම පුච්චාවනේ මේ ගියේ. ඒතර පච්චනීක පුද්ගල පටිලෝම පුච්චාව කුමක් විය යුතුද? අපිට ඉන්නවද මේ නීත මහත්මිය ඉන්නවද? නීත මහත්මිය කියන්නේ? යමෙකුට නෑ. නෑ අපි පාලියෙන් අහන්න මේ පච්චනී මේක මේ පටිලෝම පුච්චාව. යස්සවා පන සංඥා ස්කන්ධෝ නූපජ්ජිස්සති තස්ස වේදනා කන්දෝ නූපජ්ජිත්තාති කියලා. හරියටම හරි.
යස්සවාපන සංඥාක්ඛන්தோ නූපජ්ජිස්සති තස්ස වේදනාක්ඛන්தோ නූපජ්ජිත්තාති. දැන් බලන්න මෙතන කියනවා නීත මහත්මිය කියන්නකො මේකේ තේරුමත්. ඒක තේරුම යමෙකුට යලි සංඥාස්කන්ධය මතු නූපදීද ඕහට වේදනාස්කන්ධය අතීතයේ නොඉපදුනේද? ඔහොම හරි. එතකොට මොකද්ද දෙන උත්තරේ? මේ කා ගැනද කතා කරන්නේ? අපි මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගැන නේද? ඔව්. ඒ කොයි පුද්ගලයා ගැනද මේ කතා කරන්නේ? අනාගතයේදී සංඥාස්කන්ධයේ නූපදින පුද්ගලයා කවුද? සර් අර වගේ එහෙනම් ගන්න තියෙන්නේ අර පශ්චිම භවිකයානේ. පශ්චිම භාවික. පශ්චිම භවිකයාට තමයි අනාගතයේදී ආපහු සංඥාස්කන්ධයක් ඉපදෙන්නේ නැත්තේ නේද? එයාට අතීතයේදී වේදනාස්කන්ධය ඉපදුන්නේ නැද්ද? ඉපදුණා. එහෙනම් අපේ උත්තරේ මොකද්ද මෙතන? උපජ්ජිත හරි. උපජ්ජිත්ත නේද? හරි. බොහොම හොඳයි. මම හිතනවා ධර්ම කරුණු තේරෙනවායි කියලා. හොඳයි. ඊළඟ යමකය කුමක් විය යුතුද? පච්චනීක ඕකාස. උකාස්කන්ධ මූල වේදනාස්කන්ධ උකාස වාරේ ප්‍රත්‍යනීකනේ අනුලෝම පුච්චා. පච්චනිකේ අනුලෝම පුච්චානේ. හරි. ඔව්. ප්‍රවෘත්ති උපාද වාරේ අතීත අනාගත වාරේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පච්චනීක ඕකාස අනුලෝම පුච්චා. බොහොම හොඳයි. එතකොට මේක පුළුවන්ද කාන්තියක්කට මේ සන්නිට්ඨානය සංසයයි එකටම කියලා එක දිගටම කියලා ඒකේ තේරුමක් කියන්න අපිට. සහ කරන්න. යත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත සංසය තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජිස්ස තීති. එතකොට යම් තැනක රූපස්කන්ධයක් අතීතයේ නූපදීද නූපදුනිද එතන අනාගතයේ වේදනාස්කන්ධයක් නූපදීද කියලා අහනවා. හරි. හරිද? හරි. මෙතකොට මේ කොතන ගැනද මේ කතා කරන්නේ? මෙතන යම් තැනක රූපස්කන්ධය අතීතයේ ඉපදුන්නේ නැත්නම් ඒ කොතනද? ඉපදුනේ නැත්තේ අරූපේ. 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 බොහොම හොඳයි. අරූපයේ එහි අනාගතයේදී වේදනාස්කන්ධ නූපදීද කියලා අහන්නේ. උපදිනවා. එහෙමනම් මොකක්ද දෙන්න ඕන උත්තරේ? උපජ්ජිත නේද? උපජ්ජිතනේ. උපජ්ජිස්සති. අනාගතයනේ. ඔව් උපජ්ජිස්සති. උපජ්ජිස්සති. හරි. පිළිතුර හරි. හොඳයි. දැන් චිරශ්‍රී මහත්මිය කියන්නේ මේකේ පටිලෝම පුච්චාව. දැන් මේ මෙතන තියෙන අනුලෝම පුච්චාවනේ. පච්චනීක ඕකාසයේ පටිලෝම පුච්චාව උත්සාහ ගන්න පුළුවන්ද? හොඳයි ජයන්ත මහත්මයා. ආ. කොට පටිලෝම පුච්චාප යස්ස වාපන වේදනාස්කන්ධ යස්සද හරියට කියන්න ඕනේ. නෑ යත්ත. හරි. කියන්න. ඔව් යත්තවාපන යත්තවාපන රූපස්කන්ධ නූපජ්ජිත නෑ හෝ අපිට දැන් මාරු කරන්න බෑ නේද? කියන්න අපෝ කියන්න. යත්තවාපන යත්තවාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති නෑ නිසති නූපජ්ජිස්සති යත්ත තත්ත රූපස්කන්ධෝ නූපජ්ජිත්ති නූපජ්ජිත්තාති නූපජ්ජිත්තාති යත්තවාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති තත්ත රූපස්කන්ධෝ නූපජ්ජිත්තාති. චිරශ්‍රී මහත්මියම කියන්නකො මේකේ තේරුම මොකද්ද කියලා? යලි හරිද? එතකොට යලි ඒ කියන්නේ අතීතයේ නෑ
මේ වේදනා ස්කන්ධය නෑ මේ බලන්න මේක නූපජ්ජිස්සති කියන්නේ මොකද්ද? අතීතද අනාගතද මොකද්ද මේ නූපජ්ජිස්සති කියන්නේ? අනාගත අනාගත. දැන් කියන්න බෑ. අනාගතයේ වේදනා ස්කන්ධය නූපදීද කොහෙද? මොකද ආයේ යම් ප්‍රශ්නය තැනක යම් යම් තැනක තැනක අනාගතේ වේදනා ස්කන්ධේ නූපදීද අතීතයේ නෑ එතන කියන්නේ තත්ත්වනේ. එතන රූපස්කන්ධය රූපස්කන්ධය වේදනාස්කන්ධයනේ නෑ රූපස්කන්ධය නෙමෙයි. රූපස්කන්ධය මේකමනේ කියන්න ඕනේ. එතන රූපස්කන්ධය නූපජ්ජිත. කොහොමද නූපජ්ජිතාති කියන්නේ මොකද්ද? සිංහල තේරුම. නූපදීද කියන්නේ අතීතේ නේද? අතීතේ නොයිපදුනිද කියලා තමයි අහන්නේ. ඒතර කියන්නේ යලි යම් තැනක වේදනාස්කන්ධය මත නූපදීද එතන රූපස්කන්ධය අතීතේ නූපදුනිද කියලා අහන්නේ. එතකොට චිරාශ්‍රී මහත්මියම කියන්නේ මේ යත්තවාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිසිත අනාගතයේ වේදනාස්කන්ධයේ උපදින්නේ නැති තැන මොකද්ද කියලා? අසඤ්ඤ සත්‍යයේ ඉපදෙන්නේ අසඤ්ඤ අනාගතේ. සත්‍යයේ ඉපදෙන්නේ නැහැ නේ. ඔව්. එච්චරයි නේ තියෙන්නේ. ඔව්. හරි. එතන අතීතයේ රූපස්කන්ධයේ නොයිපදුනිද කියලා අහන්නේ. අතීතයේ අසඤ්ඤ සත්‍යයේ කවදා හරි රූපස්කන්ධය ඉපදිලා තියෙනවා. ඔව් කියන්නේ අසඤ්ඤ සත්‍ය ඉපදුනා නම් කවදා හරි අනිවාර්යයෙන් මෙතන රූපස්කන්ධය ඉපදිලා තියෙනවා නේද? එහෙමනම් මේකට දෙන්න ඕනේ උත්තරෙත් ඔබතුමියම කියන්නේ. උපජ්ජිත. පජ්ජිත. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි. එතකොට දැන් ඊළඟ යමකේ කුමක් විය යුතුද? අපිට ගමන මහත්තයා ඉන්නවද? අර අනිත් මහත්මියත් ඉන්නවා අර ගැමුණු ගමන මහත්තයා මහත්තයා ඉන්නවද දැනට? ඉන්නවා. ගමන මහත්තයාට පුළුවන් කියන්නේ ඊළඟ මේ පුච්චාව නැත්නම් ඊළඟ යමකේ කුමක් විය යුතුද කියලා? හොඳයි. අපිට විජිතා මහත්මිය කියන්නකෝ. ඊළඟ යමකේ කුමක් විය යුතුද? රූපස්කන්ධ මූලී වේදනාස්කන්ධ මූලී පච්චනීක පුජ්‍යලික ඕකාස. අපි ගියේ නෑ නේද තාම වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලිකට ගියේ නෑ තාමනේ. දැන් ඒකට ගිහිල්ලා බලන්න වෙනව නේද? නේද? එතකොට අතීත අනාගත වාරයේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලිකට ගිහිල්ලා තමයි ඕකාස එකට ගිහිල්ලා තමයි මේ පුද්ගල ඕකාසයකට යන්නේ. හරි. දැන් විජිත මහත්මියට පුළුවන් ද මේකේ පදේ කියලා ඒක අපිට තේරුම කියන්න. යත්ත වේදනාකන්ධෝ නූපජ්ජිත්ත තත්ත සංඥාකන්ධෝ නූපජ්ජසිති. නූපජ්ජසිති. හරි. තේරුම එතකොට කොහොමද අපි බලන්නේ? කියන්න. යම් තැනක වේදනාස්කන්ධය නූපදීද නූපදීද කියන්නේ කොහෙද මේ? නූපදිනුද? ඔව්. හරි. අතීතේ නේද? අතීතයේ ඉපදුනේ නැද්ද? අපතේ හරි. එතන සංඥාස්කන්ධය නූපදින්නේද? ඔව් අනාගතයේ නූපදින්නේද කියන එක තමයි අහන්නේ නේද? අපි නූපදින්නේද කියන එක හරි. එතකොට ඔබතුමියම කියන්න මේ යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත් වේදනාස්කන්ධය අතීතයේ ඉපදුන්නේ නැති යම් කිසි තැනක් තියෙනවා නම් ඒ කොතනද? ඊතේ වේදනාස්කන්ධය ඉපදුනේ නෑ මේ අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍යය තමයි එතන තමයි එකම තැන නේද? ඒකවෝකාරයනේ. ඒතකොට එතන වේදනාස්කන්ධය ඉපදුන්නේ නැති තැන හැටියට ඔන්න අපි යත්ත කියන එක හොයාගත්තා. එතන සංඥාස්කන්ධය අනාගතේ නූපදීද කියලා අහන්නේ. අනාගතේ උපදින්න පුළුවන්. දැන් එතන වේදනාස්කන්ධය අතීතයේ ඉපදුන්නේ නැහැ කිව්වම අපි ගත්තේ අසඤ්ඤ සත්‍ය තලය නේද? ඔව්.
අසඤ්ඤ සත්ත්ව තලයේ පුළුවන් ද සංඥා ස්කන්ධයක් ඉදිරියේ උපදින්න? සංඥා අසඤ්ඤ කියනකොටම සංඥා ස්කන්ධයක් උපදින්න පුළුවන්ද බැරිද? උපදින බෑනේ. උපදින්න බෑ නේද? එතකොට මෙතන අහන්නේ එතන එහි සංඥා ස්කන්ධය මතු නූපදීද කියලා අහන්නේ. එතන මොකද්ද අපි දෙන්න වෙන උත්තරේ? උපජ්ජිත. ඔව් එහෙම ඒ කියන්නේ මේකමනේ නේද? මේකමනේ කියන්න වෙන්නේ නේද අපිට? එහෙමනම් අපි මොකද්ද කියන වචනේ? එසේය කියන්න වෙනවනේ. නේද? කොහොමද අපි සේ. එසේ කියන්නේ? කොහොමද මේ පාලියෙන් එසේ කියන්නේ? ආමන්තා. ආමන්තා. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි. ඊළඟට ගැවුණු මහත්තයට ඇහෙනවද දැන්? ඇහෙන්නේ නැහැ වගේ නේද? හොඳයි. ගැමුණු මහත්තයාගේ මයික් එක ඕන් වෙලා තියෙන ජයන්ත මහත්තයා. හැබැයි ඇහෙන්නේ නැතුව ඇති ඉන්ටර්නෙට් මොකක් හරි වෙලා. ප්‍රශ්නයක් ඇති නේද? ඒක ඕන් අපිට වෙලා. මේ සෝම මිස් සම්බන්ධ වෙන්නේ නැද්ද? අපේ මේ සෝම මහත්මිය සම්බන්ධ වෙන්නේ නැද්ද? වෙලා නැද්ද? මම බලන්න. මහවැව මහත්මිය? නෑ සම්බන්ධ වෙලා නෑ. හරි. හරි. හොඳයි. ඔන්ලයින් උත් නෑ. අපිට හේමන්ත මහත්මිය ඉන්නව නේද? ඔව් හේමන්ත මහත්මිය. හොඳයි. එහෙනම් අපි හේමන්ත මහත්මියගෙන් අහමු. දැන් මේ පච්චනීක ඕකාස යමකේ අනුලෝම පුච්චාව තමයි මෙතන කිව්වේ. දැන් ඔබතුමීට පුළුවන් ද කියන්න මේකේ පටිලෝම පුච්චාව? යත්ථ වාපන සංඥාස්කන්ධෝ නුපජිත්ත නෑ. නුපජිස්සති හරි. තත්ත වේදනාස්කන්ධෝ නුපජිත්තාති. නුප්පජිත්තාති. හරි. එහෙම තමයි යන්නේ. මොකද මේකෙදි ප්‍රශ්න අහනකොට නිතරම දැන් මෙතන බලන්න අතීත අනාගත කියනකොට වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලිනේ. එතකොට අතීත වෙන්නේ හැම වෙලාවකම වේදනාස්කන්ධය. අනාගත වෙන්නේ සංඥාස්කන්ධය. දැන් ප්‍රශ්නේ මාරු කරත් දෙපැත්තට මේ පටිලෝමේදී අපි මෙන්න මේ වාරය වෙනස් කරන්නේ. අනාගත දේ තමයි සංඥාස්කන්ධය. එතකොට අපිට කියන්නේ යස්සවාපන සංඥාස්කන්ධෝ ආපහු මතක තියාගන්න සංඥාස්කන්ධෝ කියලා කියන්නේ අපි අල්සයන්නක් නැහැනේ මෙතන. එතකොට අපි සංඥාස්කන්ධෝ සංඥාස්කන්ධෝ නූපජ්ජිස්සති තත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත්තාති. නේ? හරි. මේ විදිහට යත්තවාපන සංඥාස්කන්ධෝ නූපජ්ජිස්සති තත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත්තාති. හේමන්ත මහත්මියම කියන්නකෝ එතකොට මේකේ තේරුම මොකක්ද කියලා? යලි යම් තැනක ඔව්. සංඥාස්කන්ධය අනාගතේ උපදින්නේ හරි. නැත්නම් ඔව්. එතන වේදනාස්කන්ධය උපදින්නේ නැද්ද? ඉපදුනේ නැද්ද අතීතේ නේද? අතීතේ ඉපදුනේ නැද්ද කියලා අහන්නේ. හරි. මේ සන්නිට්ඨාණයෙන් කියන තැන මොකද්ද? අනාගතයේදී සංඥාස්කන්ධ උපදින්නේ නැති තැන මොකද්ද? ඔබතුමිය කියන්නේ අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යනේ. එතකොට එතන අතීතයේ වේදනාස්කන්ධයක් නූපදුනිද කියලා අහන්නේ. නූපජ්ජිස්සති. නූපජ්ජිස්සති කියොත් අනාගත. මෙතන අහන්නේ තත්ත්ව වේදනාස්කන්ධෝ නූපජ්ජිත්තාති. එහි එතන වේදනාස්කන්ධ නොයිපදුනිද අතීතේ. එතන අතීතේ ඉපදුනාද නැද්ද? නෑ. නූපජ්ජිත්ත කියන එක හරි නේද? ඒ කියන්නේ මේක එකක වෙන්න පුළුවන් සංසයට අපිට නේද? එතකොට සංසයට එකක වෙනවා නම් අපි දෙන උත්තරේ මොකද්ද? ආමන්තා. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. මේකේ කාට හරි ප්‍රශ්න මුකුත් තියෙනවද? ඔව් ජයන්ත මහත්තයා දැන් මෙතන අපි කතා කරන්නේ අතීත අනාගත අර උඩ තියෙන්නේ පච්චුප්පන්න අනාගත කියලා. ඒක පොඩ්ඩක් ඒකේ ඉතින් මගේ මං හිතන්නේ මේ මගේ ටයිපින් එරර් එකක්. අනිවාර්යයෙන්. ඒක අනිවාර්යයෙන්ම කොපි පේස්ට් එරර් එකක්. මොකද ඒක තිබුණාම අපිට ලේසි උත්තර අනිවාර්යෙන්
අනිවාර්යෙන්. වැරදිනවා. ඇත්ත ඇත්ත. මොකද අපි මම කියන්නේ ඒ ෆෝමැට් එක බලලා උත්තර දෙන්න කියලා කියන්නේ. ඒක මම ඔව්. බැලුවේ ඔව් අනේ ඒක හොඳයි බලපු එක. හොඳට නොටිස් කරපු එකක්. ඒක බොහොම පිං. හොඳයි. එතකොට මේක තේරුණා නේද? පැහැදිලි. පැහැදිලි නේ. හොඳයි. හරි. අනිත් එක අපිට අල්සයන්න කියවෙන්නේ දැන් අර මේ පොත කියවනකොට ඒකේ සිංහල පැත්තේ ස්කන්ධ කියන එක අල්සයන්නෙන්මයි දාලා තියෙන්නේ. ඒ නිසාමයි නෑ අර හරි සිංහලෙන් හරි. සිංහලෙන් හරි. උනාට පාලිය කියනකොට අල්සයන්න කපලා තමයි කියන්න ඕනේ. ඒකයි අපිට නෑ හරිම ඇත්තටම මේක හරියට උච්චාරණය කරනකොට හරිම ලස්සනයි. ඒ විදිහට පුරුදු වෙන්න ඕනේ. මම දන්නවා මේ පන්සල් වල ගියාම ඇත්තටම ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා ඒ සමහර පුරුදු තියනවා. දැන් මට පුරුද්දක් ඇවිල්ලා තිබුණා මේ තදුපාදානං කියන එක මට පුරුද්දක් කියලා තිබුණා තදූපදානං කියලා කියන. හරි ඒක උනේ මගේ යම්කිසි ගුරුවරයෙක් ඒ විදිහට දිගින් දිගට ඒක කියපු නිසා ඒක පුරුද්ද මටත් ඇවිල්ලා තිබුණා. මේ මං ඇත්තටම මේ දැන් මාසෙකට දෙකකට කලින් පවන් තමයි දැනගත්තේ මං කියන විදිහ වැරදි කියලා. තදුපාදානං තං උපාදානං කියන එක වැරදිට තමයි මං කියලා තිබුණේ. තදුපාදානං කියන එක. ඉතින් ඒක වෙනවා. ඉතින් අපි ඒවා කියන්නේ තමන්ගේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම හරියට ප්‍රොනවුන්ස් කරන්න. එතකොට ඒක ඉබේම තමන්ගේ උත්සාහයෙන් ඒක කරන්න පටන් ගන්නවා. එතකොට ලස්සනයි. ඒතකොට පාලි සිංහල දැන් කිව්ව නිසා දැනගත්ත දැන් පාලියේදී විතරයි අල්සයන් නොකියවන්න ඕන සිංහලෙන් කියනවා නම් අල්සයන් කියනකොට වේදනා ස්කන්ධය ස්කන්ධ පංච අපි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. ඒ පාලියෙන් කියනකොට පංචස්කන්ධා. පංචස්කන්ධා නෙවෙයි පංචස්කන්ධා. ඒකයි ඒ විදිහට අපි ඒක බලා ගන්න එක වටිනවා. හොඳයි. දැන් අපි බැලුවේ අතීත අනාගත වාරේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක ඕකාස තමයි අපි බැලුවේ. ඒකේ පටිලෝම පුච්චාවත් අපි බැලුවානේ. දැන් පටිලෝමෙන් අපි එක යමකයක් ඉවර කරන්නේ පටිලෝම පුච්චාවෙන්. ඒසොල් දැන් අපි මේ එක යමකයක් ඉවරුණා. ඊළඟ යමකේ ගැන කාටද කියන්න පුළුවන්? ඊළඟ යමකේ කුමක් විය යුතුද? මම ඕනනම් කියන්නම් වෙන කෙනෙකුට කියන්න. ඊළඟ එක එන්න ඕන රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී ප්‍රත්‍යනීකේ පුජ්‍යල ඕකාස කියන දෙකම එන තැනනේ යස්ස යත්ත කියලා. ඒක තමයි ඊළඟට තියෙන්නේ අනුලෝම පුච්චාව මං හිතන්නේ. හරියටම හරි. හරියටම හරි ඒක. එතකොට අපි යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට. ශ්‍රීමති මහත්මිය කියන්න මේක සන්නිට්ඨානය සංසය දෙකම කියලා තේරුමත් අපිට කියන්න. සන්නිට්ඨානය යස්ස යත්ත රූපක්ඛන්தோ නෝපජ්ජිත්ත සංසය තස්ස තත්ත වේදනක්ඛන්தோ නෝපජ්ජිස්ස තීති. යමෙකුට යම් තැනක අතීතයේ රූපස්කන්ධය නූපදිනද ඕහට එතන වේදනාස්කන්ධය නූපදින්නේද අනාගතේ නේද? හොඳයි. හොඳයි. නූපදින්නේද කියන එක අනාගතේ තමයි. ඉතින් අර අපි අර වැඩිපුර ක්ලියර් වෙන්න තමයි අනාගතය කියලා කියන්නේ. හරි? මොකද සිංහල භාෂාවේ හරියටම සමහර ඒවා පැහැදිලි මදි හින්දා අපි එහෙම කියන්නේ. දැන් මෙතන නම් හොඳටම පැහැදිලි නූපජ්ජිත්ත කිව්වහම අතීතය නූපජ්ජිස්සති කියනකොට අනාගතය කියලා අපිට පැහැදිලි. ඒක ඔබතුමිය කිව්වා වගේ මෙතන කියන්නේ යමකට යම් තැනක රූපස්කන්ධය අතීතයේ නූපදිනිද ඕහට එතන වේදනාස්කන්ධය අනාගතයේදී නූපදීද කියලා තමයි අහන්නේ. එතකොට ශ්‍රීමති මහත්මියම කියන්නේ මේ මෙතනදී අපි කොහොමද බලන්න ඕන? පළවෙනියෙන් බලන්න ඕනේ රූපස්කන්ධය අතීතයේ නූපදිනේ කොයි තැන කාටද කියලා. හරි. එතකොට කවුද එහෙම අපිට හම්බෙන්නේ? තැන කිව්වොත් එතකොට අරූපේ රූපස්කන්ධය ඉපදුනේ නැහැ. එතකොට යස්ස යත්ත. අරූපේ ඊළඟට සුද්ධාවාසී ඉපදුන්නේ නැහැ. ඊළඟට අරූපේ එතකොට අරූපේ සුද්ධාවාසේ උපජ්ජන්තානං රූපක්ඛන්தோ නෝපජ්ජිත්ත
ඒ අයට ඔවුන්ට එතන වේදනා කන්දය අනාගතයේදී උපදින්නේ අපි බැලුවොත් මෙහෙම නූපදින්නේ නොවේ. අරූපී ගති කවුද? අරූපානං හ්ම්. අරූපේ අයට අරූපේ ගැලපෙනවා. අරූපානං කියවම ගැලපෙනවා. මේ රූපස්කන්ධේ නූපජ්ජිත කියන ගැලපෙනවා. මේකට කොහොමද? වේදනාස්කන්ධය අනාගතයේ නූපදිනවද උපදිනවද? වේදනා කන්දේ උපදිනවා අනාගතේ. උපදිනවා. ඒ කියන්නේ සංසයට නොගැලපෙන කොටස තමයි ඔබතුමී කිව්වේ නේද? ඔව්. එතකොට තව කොහෙද ගත්තේ? සුද්ධාවාසා රූපස්කන්ධය ඉපදුන්නේ නැද්ද? සුද්ධාවාසයේ අතීතයේ කෙනෙකුට උපදින්න එකවරයිනේ උපදින්නේ. නෑ මෙහෙමයි. සුද්ධාවාසයේ උපදින කෙනාට අතීතයේ රූපස්කන්ධයක් ඉපදුනේ නැහැ. අන්න. එතන තැන නේද? ඒ තැන එයාට අනාගතේ උපදින්නෙත් නෑ නේද මහත්තයා? අනාගතයේදී වේදනාස්කන්ධයක් උපදිනවද නැද්ද? නෑ නේද? ඔව්. එතකොට එතන සංසයට ගැලපෙන එකක් නේද ඔය කිව්වේ? ඔව්. හරි. දැන් බලන්න තව කවුරු හරි ඉන්නවද? තව සංසයට ගැලපෙන සන්නිට්ඨානෙට ගැලපෙන තව කවුරු හරි ඉන්නවද? ඒ කියන්නේ හැමතැනින්ම චුත වෙන කට්ටිය. ඒගොල්ලෝ මෙතන මෙහෙමයි. මෙතන කියන නූපජිත්ත කියලා අතීතේ. අතීතේ ඉපදිලා තියෙනවා. පච්චුප්පන්න කිව්වොත් නම් ඒගොල්ලන් ගන්න පුළුවන්. මේක අතීතයේ හින්දා අපිට එහෙම ගන්න බෑ නේද? හොඳයි. අපි බලමු. මම හිතන්නේ ඔබතුමිය මේ කිව්වා ඒක හරියට නේද? බලන්න අරූපානං තේසං තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත. අරූපයේ වුණට එහි රූපස්කන්ධය අතීතයේ නොඉපදුන. හරි. හැබැයි අනාගතය ගැන මොකද කියන්න පුළුවන්? අරූපේ ඉපදිච්ච කට්ටියට. අරූපේ ඉන්න කට්ටියට. ඉපදිච්ච විතර නෙවෙයි අරූපේ ඉන්න කට්ටියට අනාගතේ ගත්තාම රූප මේ වේදනාස්කන්ධය උපදිනවානේ. අරූපේ විතරක් නෙවෙයි අරූපයෙන් චුත වෙලා පංචවෝකාරයට ආවත් කොහෙට ආවත් අනාගතයේදී අනාගතය කියන්නේ මේ නෑ තේසං තත්තනේ අරූපේමනේ. අරූපේමනේ. තස්ස තත්ත කිව්වොත් අරූපේමයි. එත එහිම නේද? එහිම ආපහු ඉපදුනොත් එයාට වේදනාස්කන්ධය උපදිනවා. ඒක තමයි අපි කියන්නේ නෝච නූපජ්ජිසති කියන්නේ නෝච දෙපාරක් නෙගටිව් නෙමෙයි. නූපදින්නේ නොවේ. නූපදින්නේ නොවේ. අනාගතයේ නූපදින්නේ නොවේ කියලා අපි කියනවා. මේ පළවෙනි කොටස පැහැදිලිද හැමෝටම? අරූපයේ වුණට එහි රූපස්කන්ධය අතීතයේ නොඉපදින. දැන් අරූපයේ යම්කිසි බ්‍රහ්මයෙක් ඉන්නවා නම් ඒ බ්‍රහ්මයාට එතන අතීතයේ රූපස්කන්ධයක් ඉපදිලා නැහැ. මොකද අරූපය කියලා කියන්නේම රූපස්කන්ධ උපදින තැනක් නෙවෙයි. ඒකෙන්ද අතීතේවත් ඉපදිලා නැහැ එතන. අනාගතයේ ගත්තොත් ඕහට එතන ආපහු ඉපදුනොත් ප්‍රතිසන්දිය ගත්තොත් වේදනාස්කන්ධය ආපහු උපදිනවානේ. එතන ඒක නිසා අපිට කියන්න වෙන්නේ නූපදින්නේ නොවේ කියලා. වේදනාස්කන්ධය අනාගතයේ නූපදින්නේ නොවේ. ඒක හැමෝටම පැහැදිලිද? චිරස්ත්‍රි මහත්මිය පැහැදිලිද? ඔව් ජයන්ත මහත්මයා දැන් දෙවෙනි පාර කිව්වහම තමයි මට හොඟක් පැහැදිලි වුණේ අනිත් කතාවට. හේමන්ත මහත්මිය පැහැදිලි පැහැදිලිනේ. හරි හොඳයි. විජිත මහත්මිය පැහැදිලිද විජිත මහත්මියට ඒක? පැහැදිලි. හොඳට පැහැදිලි. හොඳයි. කොහොම හොඳයි. මම මේ වැඩි කතා කරන්නේ නැති කට්ටියකින් තමයි මේ වැඩිපුර අහන්නේ. මේ තේරුණාද කියලා. අනිත් අය කතා කරන හින්දා මට තේරෙනවා මේ ඒගොල්ලන්ට තේරුණා කියලා. ඊට පස්සේ බලන්න මේ සංසයට නොගැලපෙන තැන තමයි අපි මෙතන කිව්වේ. සංසයට ගැලපෙන තැනකුත් තියෙනවා. ඒ තමයි අර ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ සුද්ධාවාසයේ අයට සුද්ධාවාසී ඉන්න අයට අතීතයේහි රූපස්කන්ධයක් ඉපදිලා නැහැ. මේ අතීතය කියලා ගන්නට ගන්නේ ඊට කලින් භවයේ. අන්න ඒකට හොඳම උදාහරණයක් තමයි මෙතන. සුද්ධාවාසයේ අය කිව්වහම අතීත මේ ප්‍රවෘත්ති වාරයේදී අතීත කියලා ගන්නේ පෙර භවය. පෙර භවයක් එතන තිබිලා නැහැනේ. සුද්ධාවාසයේ ඉන්න අයට පෙර භවයක් එතන තිබිලා නැහැ. අපි කතා වුණානේ ඒක.
ඒ වගේම මෙන්න මෙතන තව දෙයක් කියනවා අපිට මිස් වෙච්ච නේද ශ්‍රීමති මහත්මිය අරූපේ පස්චිම භවිකයට. අරූපේ පස්චිම එහෙමයි භවිකයට මහත්තයා. මොකද වෙන්නේ? ඔව් අරූපේ පස්චිම භවිකයට එයාටත් එතන රූපස්කන්ධය උපදිනේ නැහැ අතීතේ. ඒ වගේම ඒ දෙන්නටම සුද්ධාවාසීන් එක්කනටයි අරූපේ පස්චිම භවිකයටයි දෙන්නටම අතීතයේ එතන රූපස්කන්ධය ඉපදුනේත් නැහැ. එතන අනාගතයේදී වේදනාස්කන්ධ උපදින්නෙත් නැහැ. ඒක පැහැදිලිද හැමෝටම? හොඳයි. පැහැදිලි. සුද්ධාවාසී කියන තැනට යන්නේ එකම එකපාරයි නේද? එකම එකපාරයි එක මේ සුද්ධාවාසයේ ප්‍රතිසන්දිය ගන්න. එතනින් නැවත වරක් ආපහු ඒ භූමියේ ප්‍රතිසන්දිය ගන්නේ නැහැ. ඒක අර භූමිතල පහකට බෙදලා ගත්තත් අපිට ඒක හිතා ගන්න පුළුවන්. ඔව් පහම එකක් විදිහට මෙතන අරන් තියෙන නේද මහත්තයා? ඇත්තටම මම කිව්වේ පළවෙනි එකටයි සුද්ධාවාසෙත් දැම්මේ. නමුත් එහෙම නෙමෙයි ඒක ගන්න ඕනේ. සුද්ධාවාසෙ එන්න ඕනේ දෙකටම ගැලපෙන විදිහට. දෙකටම ගැලපෙන විදිහට. දෙකටම ගැලපෙන විදිහට. ඒ කියන්නේ සුද්ධාවාසය කියන එක එකක් විදිහට ආයි සුද්ධාවාසය උපදින්නේ නැහැ කියන විදිහට තමයි අරන් තියෙන්නේ. අර තලෙන් තලයට යනවා කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. නෑ තලෙන් තලේ ගත්තත් එක භූමියක් නේ ගන්න ඕනේ. ඒතකොට තලෙන් තලේ ඔව්. ගියත් එතන එක භූමියකට තමයි උපදිනවා ගන්න. කියලා ගන්නෙ නෑ ඒක නේද? ඒක තමයි. ඔව්. එහෙම එකක් තියෙනවා. ඒක තව ටිකක් ඇත්තටම වඩා මේ පැහැදිලි කරගත යුතු තැනක්. ඒක මමත් උත්සාහ කරනවා ඒක පැහැදිලි කරගන්න. අපි හොඳයි බලමු. මේක තේරුණා කියලා හිතනවා. ඊළඟට දැන් අපි මේ බැලුවේ පච්චනීක පුද්ගලෝකාසී අනුලෝම පුච්ඡාව. දැන් ලක්ෂ්මී මහත්මියට කියන්න පුළුවන්ද මේකේ පටිලෝම පුච්ඡාව? මේක දිහා බලාගෙන පටිලෝම පුච්ඡාව කියන්න පුළුවන්ද? ඔව් එතකොට යස්සවාපන යත්ත වේදනා කන්දෝ නූපජිස්සති නූපජ්ජිස්සති තස්ස තත්ත රූපක්ඛන්දෝ නූපජිස්සතාති. මෙතන මේ අල්පයන්නක් තියෙනවා. කොහොමද කියන්නේ? නූපජිස්සතාති. කොතනද අද නයන් අල්පයන්නක් තියෙනවා මෙතන මේ. නූපජිත්තාති. නූපජිත්තාති. හරි බොහොම හොඳයි. නූපජිත්තාති. හරි හොඳයි බොහොම හොඳයි. යස්සවාපන යත්ත වේදනාඛන්தோ නූපජ්ජිස්සති තස්ස තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත්තාති. හොඳයි. දැන් ලක්ෂ්මී මහත්මියම කියන්නකො බලන්න මේ මොකද්ද මේකේ තේරුම කියලා. ඔය කියන්නේ යලි යම් යස්සවාපන තත් යම් කෙනෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතේ උපදීද නයන්නක් තියෙනවා ඉස්සර නයන්නකුත් තියෙනවා නූපජ්ජිස්සති. ඔව් නූපදින්නේද හරි නූපදින්නේද ඕහට එතන රූපස්කන්ධය අතීතේ නූපදුනේද. හරි. එතකොට මේ කියන්නේ මේ සන්නිට්ඨානයට එන්නේ කවුද කියලා ඔබතුමීටම කියන්න පුළුවන්ද? වේදනාස්කන්ධය අනාගතේ උපදින්නේ නැහැ කියලා කියනවානේ කාට හරි කොතනක. එතකොට මෙතන මෙහෙම එතකොට ජයන්ත මහත්තයා මෙතන එක තැනක්ද ගන්න ඕනේ හැම තැනම. එක කියන්නේ යමෙක් ගැන කතා කරනවා නම් එයා එතන. ඒ කියන්නේ මේ යම් කිසි කෙනෙක් අසඤ්ඤ සත්‍ය උපදිනවා නම් එයාට අනාගතයේදී වේදනාස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. හරි අපිට ගත්ත හැකි අසඤ්ඤ සත්‍යය කියලා ගත්ත හැකි. ඔව්. අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍යය. එතන උපදින එක්කනට විතරයිනේ. අනාගතයේ වේදනාස්කන්ධය ඇති වෙන්නේ නැත්තේ. තව එතන එකක්. තව ඉන්නවද කවුරු හරි? තව ඉන්නවා අර මේ ඒ කියන්නේ සුත මේ පස්චිම භවිකයන්ට ඇති වෙන්නේ නැහැ. නමුත් මෙතන ගන්න කිව්වේ එක තැනක් නිසා ඒකම නෑ එක තැනක් නෙවෙයි. ඒ ටික ඔක්කොම ගන්න වෙනවා. එතන යම් කිසි කෙනෙක් යම් තැනක් ඉන්නවා නම් ඒ ඔක්කොමලා ගන්න වෙනවා. එහෙනම් හැමතැනම ඉන්න මේ කියන්නේ හැම තලෙම ඉන්න පස්චිම භවිකයන්ටත් අනාගතයේ වේදනාස්කන්ධය හටගන්නේ නැහැ. හටගන්නේ හරි. එතකොට දැන් ඔතන හැම තලයේම ඉන්න පස්චිම භවිකයෝ කිව්වහම භූමි වශයෙන් ගත්තොත්
කොච්චරක් ගන්න පුළුවන්ද වෝකාර වශයෙන් ගත්තොත්? ඕකාර වශයෙන් ගත්තොත් පුළුවන්. ඒ පස්චිම කියන්නේ භාවික වෙන්න පංච පුළුවන්නේ පුළුවන් වෙන්නේ මේ පංචවෝකාරේ චතුවෝකාරේ විතරයි. හරි. එහෙනම් අපි ඒක චතුෝකාරය කියන ඕකාරය. අරූපය කියලාත් කියමු නේද? සමහර වෙලාවට අරූපය කියලාත් උත්තරේ ලැබෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ පස්චිම භාවිකයෝ දෙන්නටම අනාගතයේදී වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. හැබැයි ඒ පස්චිම භාවිකයෝ දෙන්නටම එතන අතීතයේ රූපස්කන්ධ නූපදිනවද? එතන උපදුණා. කොතනද? ඒ දැන් කියන්නේ තැන් දෙකක් ගැන කිව්වා අපි. එකක් තමයි අරූපේ, අනිත් එක තමයි පංචවෝකාරය. පංචවෝකාරේ ආරූපේ ඉපදුනේ නැහැ. පංචවෝකාරේ විතරයි ඉපදුනේ. අන්න හරි. ඒකට පංචවෝකාරේ නෑ අපි හිතුව අරූපේ පස්චිම භාවිකයට අනාගතයේදී වේදනාස්කන්ධ උපදින්නේ නැහැ. හැබැයි එයාට අතීතයේ රූපස්කන්ධය නෑ. ඒක නෙවෙයි. ඒක අනිත් පැත්තෙන් ඕනේ. පංචවෝකාරයේ පස්චිම භාවිකයට අනාගතයේදී වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. හරිනේ ඒක. එයාට පංචවෝකාරයේ රූපස්කන්ධය අතීතයේ නූපදුනිද? ඉපදුණා. ඉපදුනා. එහෙනම් නොච කියලා ගන්න වෙනවා එතන නූපජ්ජිත්තාත් කියන එක නේද? හරි. ඔන්න එතකොට අපිට සංසයට නොගැලපෙන තැනක් හම්බුණා. ඒ තමයි පංචවෝකාරයේ පස්චිම භාවිකයා කියන එක. නේද? ඊට පස්සේ අපිට ගත්තොත් සුද්ධාවාසී ගත්තොත් මොකද වෙන්නේ? සුද්ධාවාසී අනාගතයේදී වේදනාස්කන්ධය උපදිනවද? නෑ. සුද්ධාවාසී අතීතයේදී රූපස්කන්ධ නූපදිනවද? ඕහට එයාට රූපස්කන්ධ අතීතයේ ඉපදුනාද? නෑ. එතන ඉපදුනේ මට ඒක අපැහැදිලි. මොකද දැන් මං හිතුවා පංචවෝකාරයේ පස්චිම භාවිකයා කිව්වම සුද්ධාවාසයත් එතෙන්ට ඇතුල් කරලා ගත්තේ කියලා. ඒක එතකොට එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්නත් පුළුවන්. එහෙමත් අපි නෑ කතා කරනකොට අපි කතා කරමු. උත්තරේ බලලා අපි ඒක මේ විස්තර කරගමු. ඔව්. සමහරට උත්තරේ මේ සුද්ධාවාසය නැති වෙන්න පුළුවන්. මොකද අපි පස්චිම භාවික කතාව ගත්තා. දෙකක් ගන්න එක ලේසි නේද මහත්තයා? සංසයට ඇහුන්නේ සංසයට ගලපන්න දෙවිදිහට ගන්න එක ලේසි නේද? කොයි විදිහටද? සුද්ධාවාසය වෙනමයි පංචවෝකාරය වෙනමයි හිතුවාම සංසේ එන ඒවට ගලපන්න ලේසි නේද? ගලපන්න ලේසි. ඒ කියන්නේ ඇත්තටම අපේ දැනුමනේ වටින්නේ. අපි දැන් මේ උත්තරේ කොහොම දුන්නත් අපි හිතන විදිහේ තියෙන ධර්ම කොටස් ටික මේ උත්තරය ඇතුළට යනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපිට ඇත්තටම මේ ධර්ම දැනුමයි ඕනේ මෙතන. හරියටම පොතේ තියෙන උත්තරේ කියන එක නෙමෙයි. අපි හිතන විදිහ මේ පොතේ තියෙන උත්තරයට ගැලපෙනවා නම් ඒ කියන්නේ අපි ධර්ම කරුණු අවබෝධ කරලා තියෙනවා කියන එකයි කියන්නේ. දැන් අපි හිතමුකෝ දැන් සමහර විට දැන් පංචවෝකාරයෙන් පච්චම භවික කියනකොට ඒකට සුද්ධාවාසය ඇතුළත් වුණා නම් කමක් නැහැ. අපි දන්නවා මොකද සුද්ධාවාසයේ නැවත ඉපදීමක් නැහැ කියලා. මට තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ සුද්ධාවාසයේ ඉන්න අය පස්චිම භවික කියලා ගන්නවද නැද්ද කියන එක ගැන තව පොඩ්ඩක් මට විස්තර කරගන්න ඕනේ. මොකද එතන භූමි පහක් තියෙන හින්දා. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ටක කියලා භූමි පහක් තියෙනවා. එතකොට අපි දන්නවා උද්දන්සෝත අකනිට්ටගාමී කියන ආර්යයන් වහන්සේ අනාගාමී ආර්යයන් වහන්සේ අවිහේ තමයි මුලින්ම ගිහිල්ලා ප්‍රතිසන්දිය ගන්න. ඊට පස්සේ ක්‍රමයෙන් ආයුෂය ගෙවිලා ඉහළ තලවලට ගිහිල්ලා මේ පරිනිර්වාණයට පත් වෙනවා නැත්නම් සම්පූර්ණයෙන්ම රහත් වෙලා පිරිනිවෙනවා අකනිට්ටෙන්. එතකොට ඒක පිළිබඳව පොඩි කරුණු ටිකක් පැහැදිලි කර ගැනීමක් මට අවශ්‍ය වෙලා තියෙනවා. මම ඒක හොයන්නම්. එතකොට මහත්තයා පස්චිම භවික කිව්වහම ඕන තලයක ඉන්න පුළුවන් හිටියට කමක් නැහැ නේද? ඔව් පස්චිම භවික කිව්වම එතකොට ඕන තලයක හිටියට කමක් නැහැ. ඔව් කොයි තැන හිටියත් පස්චිම භවිකය ගැන පස්චිම භවික වෙනවා. හැබැයි සුද්ධාවාසය කියනකොට අපිට පරිස්සම් වෙන්න වෙනවා එතන පස්චිම භවිකද නැද්ද කියන එක. දැන් අවිහි ඉන්න බ්‍රහ්ම රාජයා ඔව් සුද්ධාවාසයේ කොයි දැන් ඒ පහක් තියෙනවනේ තල. ඔව්. ඒ පහේම කවුරු හටිය කොයි විදියට නිවන් දැක්කත් පස්චිම භවිකයෙක් ඉන්නවා නම් ඒ තලේ එයා අයිති වෙනවනේ. එයා අයිති වෙනවා. අපි හිතුව සුද්ධාවාසයේ ඉන්න කෙනෙක් ඒකට අයිති වෙනවද? නෑ සුද්ධාවාසයේ ඉන්න කෙනෙක් පස්චිම භවික නොවන
ඔව්. කෙනෙක් ඉන්න පුළුවන් නේ අවිහියේ ඉන්න පුළුවන්. පුළුවන්. ඒ තලේ හරි. ඉන්න පුළුවන්. නමුත් පොදුවේ පස්චිම භවිකය කිව්වොත් ඒ තල පහේ ඉන්න කවුරු හරි ගන්න පුළුවන් නේද කියලා මං අහන්නේ. පුළුවන් පශ්චිම භවිකයොත් ගන්න පුළුවන්. දැන් ආ. බැලුවොත් එimhe අවිහියේ ඉන්න අවිහ කියන සුද්ධාවාසයේ ඉන්න හරි බ්‍රහ්මයෙක් හරි. ගත්තොත් එතන එයාට අනාගතයේදී වේදනාස්කන්ධයක් උපදින්නෙත් නැහැ. එයාට අතීතයේ රූපස්කන්ධයක් එතන උපදුනෙත් නැහැ. මේ ඒ විදිහටම ඒ කියන්නේ තත්ත්ව කියන නිසායි මේ තලයේ ගැන දැනගන්න ඕනේ. තත්ත්ව අන්න කියන හරි. නිසා. ඒ එතනම තලවලින් එහි නැත කියලා. හරි හරි. එහෙම හිතන්න ඕනේ. මම තාම හරියටම දන්නේ නැහැ ඔය මම හිතන විදිහ හරියටම හරිද කියලා. ඒක මං ඔයගොල්ලන්ටත් බාර දෙනවා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මට හම්බුන්නේ නැහැ හරියට මේකේ විග්‍රහයක්. හරි? ඒකින්ද සුද්ධාවාසය කියන එක ගැන අපි තවදුරටත් කරුණු හොයන්න ඕනේ. හොඳයි අපි බලමු කොහොමද මේකේ උත්තරේ දීලා තියෙන්නේ කියලා. මේක බලන්න. පංචවෝකාරේ පච්චිම භවිකාන අසඤ්ඤ සත්තාන. අපි කිව්වනේ ලක්ෂ්මී මහත්මිය ඔය දෙකම කිව්වනේ අපිට නේද? පංචවෝකාරේ පස්චිම භවිකයේ උපදින එක්කනාටත් අනාගතයේදී එතන වේදනා ස්කන්ධයක් උපදින්නේ නැහැ. අසඤ්ඤ සත්‍යයන්ටත් එතන අනාගතයේදී වේදනා ස්කන්ධයක් උපදින්නේ නැහැ. කියන මේ දෙකොල්ලම ක්වොලිෆයි වෙනවා මේ සම්නිට්ඨානෙට. හරි? මේ පදයට. ඊට පස්සේ ඒගොල්ලන් සංසයට කොයි විදිහටද ගැලපෙන්නේ බලමු. නෝච තේසන් තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත. ඒකන කියන මේ ඒ අයට එහි අතීතයේ රූපස්කන්ධය නොඉපදුනේ නොවේ. ඒ අය එතන කලින් ඉපදිලා තියෙනකොට එතන මේ පංචවෝකාරයයි අසඤ්ඤ සත්‍යයයි එතන රූපස්කන්ධේ ඉපදින තැනක් ගැන අපි කතා කරන්නේ. ඒගොල්ලන් කලින් ඉපදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් රූපස්කන්ධයත් අතීතේ ඉපදිලා තියෙනවා. ඒකින්ද මේක නෝච නූපජ්ජිත කියලා කියනවා. නොඉපදුනේද නොවේ. හරි කියලා කියනවා. රූපස්කන්ධය එතන නොඉපදුනේ නොවේ. හරි. ඒක පැහැදිලි නේද මං හිතන්නේ හැමෝටම. ඊට පස්සේ කියනවා සුද්ධාවාසානං. හරි? සුද්ධාවාසානං අරූපේ පච්චිම භවිකාන. සුද්ධාවාසයේ ඉන්න අයටත් අරූපේ පස්චිම භවිකයනටත් ඒ අයට එතන වේදනාස්කන්ධය අනාගතයේදී උපදින්නේ නැහැ. මොකද ඒ අපි කිව්වනේ පස්චිම භවික නම් අරූපේ පස්චිම භවික වුණොත් අනාගතයේදී වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැ. ඒ අයට අතීතයේ රූපස්කන්ධයක් එතන ඉපදුනෙත් නැහැ. මොකද අරූපේ නිසා. සුද්ධාවාසී ඉන්න අයටත් අනාගතයේදී වේදනාස්කන්ධයක් උපදින්නෙත් නැහැ. එතකොට මේ රූපස්කන්ධය අතීතයේ ඉපදුනෙත් නැහැ. දැන් බලන්න මේ පංචවෝකාරයේ ඔය ප්‍රශ්නේ දැන් අපි මතු කරලා ගමු සාකච්ඡාවට. පංචවෝකාරයේ පස්චිම භවික කියනකොට සුද්ධාවාසයේ ඇතුළත් වෙනවද නැද්ද කියන එක තමයි අපි හොයන්න ඕනේ. දැන් මේකේ හැටියට පේන විදිහත් තමයි පංචවෝකාරයේ පස්චිම භවික කියන තැනට සුද්ධාවාසයේ ඇතුළත් වෙලා නැහැ. ඒක පැහැදිලිද? මොකද මේ දෙක දෙවිදිහකට යන්නේ. නේද? ඒක පැහැදිලිද? ඒ යස්ස තත්ත කියන නිසා. යස්ස තත්ත කියන හින්දා තමයි. ඔව්. ටිකක් පැහැදිලි මදි ජයන්ත මහත්මයා අප පොඩ්ඩක් කියන්න. නෑ සුද්ධාවාසය අයිති වෙන්නේ මොන වෝකාරයටද? ඒක වෝකාරද පංච වෝකාරද? පංචවෝකාර. ඔව්. දැන් අපිට සුද්ධාවාසයේ ඉන්න කෙනෙක් පස්චිම භවිකයි කියලා ගන්න බෑ කියන එක තේරෙනවද මේකෙන්? ඒ කියන්නේ ෂුවර් නැති නිසාද? ඔව් ඒක තමයි අර කෝලං කෝලා නෑ කෝලං කෝල නෙවෙයි සමාවෙන්න. උද්දං සෝත අගනිෂ්ඨගාමි තියෙන හින්දා. ඒ කියන්නේ තල පහක් තියෙන හින්දා තල පහක් තියෙනවනේ. කෙනෙක් සුද්ධාවාසයට යනවා කියන්නේ අනාගාම වෙලා නැවත කාම ලෝකයට එන්නේ නැහැ කිව්වට දැන් මෙතනදී කියන්නේ මට තේරුණ විදිහට මෙතනදී කියන්නේ එතන තල පහක් තියෙන හින්දා අපිට එහෙම ගන්න බෑ කියලා තමයි මෙතන කියන්නේ නේ. ඒක තමයි කියන්නේ. එතකොට ඒක පස්චිම භවික කියලා ගන්න බෑ. සුද්ධාවාසයේ ඉපදුනා කිව්වට පස්චිම භවික කියන්නේ අවසාන භවයේ විතරමයි. ඒ කියන්නේ අර තල පහටම ගිහිල්ලා ඉවර වෙලා වුණාම උනමම තමයි කියනවා වගේ පස්චිම භාවික වෙන්නේ. හැබැයි ඉතින් පළවෙනි නෑ හැම වෙලාවෙම නෙවෙයි. හැම වෙලාවෙම නෙවෙයි. දැන් අවිහට ගිහිල්ලා එතනින් පිරිනිවන් පාන්නත් පුළුවන්. එතකොට එතන පස්චිම භාවිකේ. එතකොට එතන පස්චිම භාවිකෙක් වෙනවා. එතකොට අයිති වෙනවා අර උඩ කියන කොටසට. මේ කොටසට.
හරි. නමුත් දැන් පස්චිම භාවික වෙන අවස්ථාවේදී මේ පස්චිම පංචවෝකාරයේ පස්චිම භාවික කියන කොටසට ඇතුළත් වෙනවා. හැබැයි අනිත් අවස්ථාවලදී ඇතුළත් වෙන්නේ පස්චිම භාවික නොවනකොට දැන්. හරි. ඒ කියන්නේ අනිත් එතනින් වෙන තලයකට එතන ඉඳලා ගියනවා නම් මෙතන මෙතන ඉඳි පංචවෝකාර පස්චිම භාවික ගණයට ඇතුළත් කරන්න බෑ කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මෙතන තේරෙන දෙයක් තමයි සුද්ධාවාස කියන එක වෙන වෙනම සලකලා තියෙනවා කියන එක මෙතනදී පැහැදිලි වෙනව නේද? ඒ වෙන වෙනම සලකලා තියෙනවා. නමුත් එහෙම වෙනම මෙතන වෙනම විග්‍රහයක් නැති නිසා ඒක පොදුවේ අරගෙන අතෙන්ට දාන්න නැතුව මෙතෙන්ට දාලා තියෙනවා නේද? හැබැයි මෙහෙමයි ගැලපෙන්නේ නැහැ මේක. මේ දෙක ගැලපෙන්නේ නැහැ. පංචවෝකාරී පස්චිම භාවිකාණන් කියන එක නා මේ සංසයට ගැලපෙන්නේ නැහැ. මෙතන සුද්ධාවාසාණන් කියන එක නා සංසයට ගැලපෙනවා. ගැලපෙනවා. එතකොට මේ කොටස් දෙකක් ගැන මේ කියන්නේ පංචභෝග සුද්ධාවාසයේ ඉන්න බ්‍රහ්මයා අනාගාමී බ්‍රහ්මයාට කියන්න බෑ පංචවෝකාරයේ පස්චිම භාවික කියලා. ඔව් ඒක තේරුණා. අනිවාර්යෙන් කියන්න බෑ. එයා පස්චිම භාවික වෙන්නත් පුළුවන්. ඔව් ඒක හරි. ඒක තේරුණා. ඊටු ටිකක් කියන්න යන්න. දැන් දෙවෙනි දැන් ඔන්න සුද්ධාවාස දැන් අපි ඉස්සෙල්ලා ගත්තේ පංචවෝකාරයේ පංචම භාවිකාණ අසඤ්ඤ සත්තාන තේසන් තත්ත වේදනකන්දෝ නූප. ඒතකොට ඒ දෙන්නට උපදුන්නේ නැහැ. ඉපදුන්නේ නෙමෙයි අනාගතයේදී. අනාගතේ ඉපදෙන්නේ නැහැ. වේදනාව ඉපදෙන්නේ නැහැ. මොකද පස්චිම භාවික කියන්නේ එතන පිරිනමන පානවනේ. පිරිනමන පාවට පස්සේ ඉපදෙන්නේ නැහැ. මේ එහි ඉපදෙන්නේ නැහැ. අසඤ්ඤ සත්‍යයන්ට එහි වේදනා ස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. ඔව් ඒක හරි. අනාගතයේදී. නෝච තේසන් තත්ත ඒ කියන්නේ හැබැයි රූපස්කන්ධය නොඉපදුනේ එහි අතීතයේ නොඉපදුනේ නොවේ. ඉපදුනා. ඒක තේරුණා. හරි. එතකොට අනිත් එක කියන්නේ සුද්ධාවාසාන රූපේ පස්චික භවිකානං තේසන් තත්ත වේදනාඛන්‍දෝ නූපජ්ජිස්සති. අසුද්ධාවාසි කොහොමත් උපදින්නේ නැහැ ඒක අර ඔව් පස්චිම භවිකානං කියලා ගත්තේ නැතුනට දැන් අනිත් එකේ මේ උපදින්නේ නැති කතාව තමයි දැන් කියන්නේ නේද අනාගතේ. නෑ මෙතන කියන්නේ ඔව් ඒකත් මතුවෙනවා දැන් සුද්ධාවාසානං අරූපේ පස්චිම භවිකාන දැන් අපි මේක සුද්ධාවාසී කෙනෙක් විතරක් ගමුකෝ. සුද්ධාවාසානං තේසං තත්ත වේදනාඛන්‍දෝච්ච නූපජ්ජිස්සති. අන්න බලන්න. දැන් පස්චිම භවික කියන කතාවට ගත්තෙත් නෑ මෙතනදී කියනවා සුද්ධාවාසයේ වුණට එහි වේදනාස්කන්ධය මත නූපදී. එතකොට අපිට මේක තල වශයෙන් ගන්න වෙනවා. මේ එක තලයක ඉන්න කෙනෙක් ඒ තලයේ නැවත ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැනේ. අවිය ඉන්න මේ අනාගාමී වහන්සේ ඊළඟට ප්‍රතිසන්දියක් ලබනවා ලබන්නේ ඉහළ තලයකනේ. එතකොට අර කලින් හිටපු තලයේ ආපහු වේදනා ස්කන්ධයක් අනාගතයේදී උපදින්නේ නැහැනේ. නේද? ඒ වගේම රූපස්කන්ධය ඒ භූමියේ නැවත උපදින්නෙත් නැහැ. කියන්නේ ඒ ඉන්න තලයේ නැවත ප්‍රතිසන්දියක් නැහැ. ඊට පෙර ඉපදිලා නැහැ. මොකද පළවෙනි සැරේටනේ යන නිසා ඒකත් තේරෙනවා. පළවෙනි සැරේටම යන්නේ. එකම එක පාර එකම භවයයි ඒ තලවල තියෙන්නේ. හරි. ඒක තමයි අපිට අරූපේ නම් පස්චිම භවිකානන් නිසා තමයි යෝක වෙන්නේ. හරි කියනවා දැන්. අරූපේ පස්චිම භවිකානන් එයාට අනාගතයේදී වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැ පස්චිම භවික නිසා. පිරිනොම් පානවනේ. කොහොමත් අරූපේ රූපස්කන්ධය අතීතයේ ඉපදින්නේම නැහැනේ අනාගතයේත් නැහැ වර්තමානයේත් නැහැ අතීතයේ ඉපදුන්නේ නැහැ එතකොට නේද? හරි. ඒක ඒ දෙක එකට දාලා තියෙන්නේ නේද? ඔව්. චිරශ්‍රී මහත්මියට ප්‍රශ්න තිබුණා මම හිතන්නේ දැන් පැහැදිලි දෙ ටික. ඔව් යන්ත මහත්මයා. හොඳයි. එහෙමනම් ඊළඟ ප්‍රශ්නය කුමක් විය යුතුද? මේ පටිලෝම පුච්චාව ඉවරුනේ අපි. පච්චනීක පුද්ගලෝකාසේ රූපක්ඛන්ධ මූල වේදනාක්ඛන්ධ මූලී එකේ පටිලෝම පුච්චාව ඉවරුණා පුද්ගලෝකාස වාරේ. ඊළඟට තියෙන යමකේ කුමක්ද? හේමන්ත මහත්මිය කියනෝනේ වේදනාස්කන්ධ මූල සංස්කන්ධ මූලී මොකද්ද තියෙන්න ඕනේ? වේදනාස්කන්ධ මූල සංඛඤ්ඤස්කන්ධ මූලී අනුලෝම පුච්චාව. අවකාශ මේ මුලින්ම කියන්න ඕනේ. තව ටිකක් කියන්න ඕනේ. පච්චනීක පුද්ගලෝකාස වාරේ අනිලෝම පුච්චාව. හරියටම හරි. වේදනාස්කන්ධ අතීත අනාගත වාරේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක පුද්ගලෝකාස අනුලෝම පුච්චාව. එතකොට මෙතන කියනවා යස්ස යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත
තස්ස තත්ත සංඥාකන්දෝ නූපජ්ජිස්සති इति. ගැවුණු මහත්මයාට පුළුවන්ද අපිට උදව්වක් කරන්න මේක තේරුම් ගන්න? ඔබතුමාගේ මයික් එක ඔන් කරලා බලන්න. තාම ඉන්නව නේද අපිත් එක්ක? ජයන්ත මහත්තයා ඉන්න මයික් එකත් ඕන්. පුදුම වැඩේනේ. මයික් එක ඔන් වෙලා තියෙන්නේ? ඔව්. ගිහින් බලන්න කවුරු හරි මට පේන්නේ එහෙමයි. ඔබතුමා ගිහින් බලන්න මට පේන්නේ මයික් එක ඕන් අර. මියුට් වෙලා නැහැ. හැබැයි සද්දෙකුත් නැහැ. මම ඒක අන්මියුට් කරේ නැහැ ඉස්සෙල්ලා උත්තර දෙන්න හදයි කියලා. නමුත් තාම නැහැ. ඔව් මයික් එකත් ඔන් වෙලා තියෙන්නේ. ඔව් අර අපිට මේ දවස්වල ලංකාවේ සිග්නල් හරි අඩුයි. හරිය හොඳ නැහැ. හරිය හොඳ නැහැ. ඒක තමයි. එහෙනම් අපි ඒක ඔෆ් කරමුකෝ මයික් එක. හරි. එහෙමනම් දැන් අපි ආපහු යමු මෙතනට අපි කියමු එහෙනම් කාටද විජිතා මහත්මියට පුළුවන් ද අපිට මේක විස්තර කරලා දෙන්න තේරුම? කන්නිට්ටා මේක දැන් සිංහලෙන් මේ ප්‍රශ්නය අහන්නකෝ බලන්න. යම් කෙනෙක් යම් තැනක වේදනාස්කන්ධය නූපදිනුදී ඔව් යමකට යම් තැනක නේ. ඔව් යමකට යම් තැනක වේදනාස්කන්ධය නූපදුනිද. ඔව් හරි. ඔහුට එතන සංඥාස්කන්ධය උපදින්නේද? නූපදින්නේද නේද? හරි බොහොම හොඳයි. එතකොට ඔබතුමියම කියන්නකෝ කාටද කොතැනද වේදනාස්කන්ධය අතීතයේ ඉපදුන්නේ නැත්තේ? දැන් මේ තැනක් ගැනම අහනවා අපි නේ. කාටද කොතැනද වේදනාස්කන්ධය අතීතයේ ඉපදුන්නේ නැත්තේ? අරූපේ ආයෙත් පොඩ්ඩක් හිතලා බලන්න. අතීතයේ වේදනාස්කන්ධයක් ඉපදුන්නේ නැත්තේ? අසඤ්ඤ සත්‍යයන්ට. අසඤ්ඤ සත්‍යයන්ට අතීතයේ එතන වේදනාස්කන්ධයක් ඉපදුනේ නැහැ. වෙන කවුරු හරි ඉන්නවද අතීතයේ එතන වේදනාස්කන්ධයක් ඉපදිච්ච නැති? මේ දැන් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට අතීතයේදී යම් තැනක වේදනාස්කන්ධයක් ඉපදුන්නේ නැති තැනක් තියෙනවා. මම හිතන්නේ නැහැ. අනිත් අයගේ අදහස් වෙන කවුරුත් නෑ මම හිතන්නේ. අසඤ්ඤයර නැහැ. නෑ වගේ නේද? අසඤ්ඤාර නෑ කියලා. ඕහට එතන අනාගතයේදී සංඥාස්කන්ධය නූපදින්නේද කියලා අහනවා. එතකොට මොකද හිතන්නේ? ඔව්. අසඤ්ඤ සත්‍යයේ ඉන්නට ස්කන්ධ තුන හතරම තියෙනවානේ. තුනක් තියෙනවානේ. පොඩකින් ආයි කියන්න බලන්න ඒ කිව්ව එක. දැන් අපි අසඤ්ඤ සත්‍යයේ ඉන්න කිව්ටනේ වේදනාස්කන්ධය නූපදිනා කියලා කිව්වේ. ඔව්. අනාගතයේ එයාට එතන සංඥාස්කන්ධය නූපදීද කියලා අහන්න. උපජ්ජිත වේදනාස්කන්ධය උපදින්නේ නැති තැනක සංඥාස්කන්ධයට උපදින්න පුළුවන්ද? අපි කොහොමද අසඤ්ඤ සත්‍ය හඳුන්වන්නේ? මොන වෝකාර කියලාද හඳුන්වන්නේ? චතුෝකාර. අසඤ්ඤ සත්‍ය ඒක වෝකාර නේද? ඒක වෝකාර. එතකොට එතන ඒක වෝකාර නම් එතන වෙන තියෙන එකම වෝකාරය තමයි රූපස්කන්ධ නේද? එතකොට වේදනාව එතන කාටවත් ඉපදුනේ නැත්තම් එතන සංඥාස්කන්ධයකොත් අනාගතයේදී ඉපදෙන්න පුළුවන් කමක් නැහැ නේද? නෑ. හොඳයි. එහෙමනම් අපිට ලැබෙන උත්තරේ කුමක් විය යුතුද? නූපජ්ජිත. දැන් මේ අහන්නේ නූපජ්ජිස්සති කියලා. එතකොට ආමන්තා. මං හිතනවා අපේ උත්තරේ හරි කියලා. හරි.
ආමන්ත. ඒක පැහැදිලි ඇති කියලා හිතන හැමෝටම. මෙතන යස්ස යත්ත වේදනාස්කන්ධ නූපජ්ජිත්ත කියනකොටම යමකට යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ නූපදුනිද කියලා අහනකොටම අපිට ගන්න වෙන එකම තැන තමයි අසඤ්ඤ සත්වයා කියන එකයි ගන්න වෙන්නේ. අසඤ්ඤ සත්වයා කියලා ගත්තාම පුද්ගලයෙකුත් ගැන අපි දන්නවා තැනත් අපි කියලා තියෙනවා. අසඤ්ඤ සත්වයේ ඉන්න පුද්ගලයානේ. හරි? එතකොට අසඤ්ඤ සත්වයේ ඉන්න පුද්ගලයා කියම යස්ස යත්ත කියන දෙකම එකෙන් ආවරණය වෙනවා. එයාට තමයි අනාගතයේදී එහි එතන සංඥාස්කන්ධය නූපදින්නේ. එතකොට අපිට කියන්න නූපදීද කියලා අහන තැනදී අපිට කියන්න වෙනවා සංඥාස්කන්ධේ නූපදීද ආමන්ත. හොඳයි. දැන් හොඳයි අපි දැන් මේ අනුලෝම පුච්චාව ඇහුවේ මොකේද අතීත අනාගත වාරේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක පුද්ගලෝකාස අනුලෝම පුච්චාව ඇහුවේ. ඊළඟට තියෙන පුච්චාව කොමක්ද කියලා පුච්චාවත් කියන්න පුළුවන් කාටද? කාන්තියක් උත්සාහ කරන්නද ජයන්ත මහත්මයා? උත්සාහ කරන්න ශිරස් මහත්මයා ගොඩක් හොඳයි උත්සාහ කරන්න. යස්සවාපන සංඥාස්කන්ධෝ නූපජ් අන්න එතන තමයි ටිකක් මට වෙන්නේ. මෙතන දැන් තැනයි පුද්ගලයයි දෙකම කියන්න ඕන. පුද්ගලයයි තැනයි දෙකම කියන්න ඕන. යමෙකුට යම් තැනක නෑ අපිට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ පාලියෙන්. යස්සවාපන සංඥාස් යස්සවාපන යත්ත. යස්සවාපන යත්ත තියෙනවා නේද? හරි එතනනේ. ඔව්. හරි. ඔව්. එතකොට යස්සවාපන යත්ත සංඥාස්කන්ධෝ නූපජ්ජිස්සති නේද? එන්නේ මේක අනාගතේ වෙනවනේ. නූපජ්ජිස්සති සංඥාස්කන්ධෝ නූපජ්ජිස්සති. එතකොට තස්ස තත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත්තාතිද එන්නේ? හරි. නූපජ්ජිත්තාති. එතන වේදනාස්කන්ධෝ අසයන්ක් නැහැ. වේදනාස්කන්ධෝ නූපජ්ජිත්තාති. බොහොම හොඳයි. එතකොට බලන්න ඒක හරියට කියලා. යම් තැනක අනාගතයේ වේදනාස්කන්ධයක් සංඥාස්කන්ධයක් නූපදිද එතන වේදනාස්කන්ධය එතකට නැහැනේ. ඕහට අතීතයේ වේදනාස්කන්ධය නූපදුනිද කියලා අහන්නේ. බලන්න එතකොට අපි පොඩ්ඩ අම්මෝ අන්න අත වැදිලා උත්තරය ආවා. ආමන්තා නේද? යස්ස යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත්ත කියනකොට යමකට යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ නූපදිනද? කොයි එක්කනට කොතනද වේදනාස්කන්ධයක් අතීතයේ ඉපදුන්නේ නැත්තේ? ඒ තමයි අසඤ්ඤ සත්වයේ ඉන්න පුද්ගලයා. අසඤ්ඤ සත්තානං කියලා අපිට ගන්න පුළුවන්. එයාට එතන වේදනාස්කන්ධයක් අතීතයේ ඉපදුනේ නැහැ. ඒ පුද්ගලයා විතරමයි ওই සම්නිට්ඨානෙට ඇතුළත් වෙන්නේ. වෙන කෙනෙක් ගන්න බෑ අතීතයේ වේදනාස්කන්ධයක් එතන ඉපදුන්නේ නැහැ කියලා. හරි? එතකොට මෙතන අහන්නේ ඕහට එතන සංඥාස්කන්ධය මතු නූපදින්නේද කියලා අහන්නේ. මොකද අසඤ්ඤ සත්වය නම් එතන ඕහට මතු සංඥාස්කන්ධයක් උපදින්නේ නැති බව අපි දන්නවා. එතන ඒකවෝකාරයි නේද? රූපේ විතරයි තියෙන්නේ. එතකොට අපිට කියන්න වෙන්නේ අපිට එකඟ වෙන්න වෙනවා මේ කියන එකට. ඕහට එතන සංඥාස්කන්ධය නූපදීද? එසේ නූපදී. හරි? එහෙම තමයි ගන්න වෙන්නේ. අනුලෝම පුච්චාවනේ අපිට දැන් කතා කරේ පටිලෝම. ඔය ඒක තමයි මාත් හිතුවේ මේ ඕකේ පටිලෝමයනේ කරන්න තියෙන්නේ. පටිලෝමයනේ කරන්න තියෙන්නේ. ඔය දැන් උත්තරේ දාලා තියෙන්නේ අනුලෝම පුච්චාවේ. ආමන්ත මෙන්න මේකයි එන්නේ. යස්සවාපන. ඔව්. වැඩිපුර එකක් ගිහලානේ. ඔව්. හරි. පටිලෝමයේ කියනකොනේ යස්සවාපන යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති. නෑ ජයන්ත මහත්මයා සංඥාස්කන්ධනේ. ඔව් යස්සවාපන යත්ත සංඥාස්කන්ධෝ නූපජ්ජිස්සති. මගේ කොම් පැටලිලා තියෙන පොඩ්ඩක් කියන්න. දැන් අනුලෝම පුච්චාව මේකනේ නේද? ඔව් ඕක අනුලෝම පුච්චාව කියලා ලියුවට ඕකේ තියෙන්නේ සංඥායට දෙන්න ඕනේ. ඔව් ඕකනේ. හරි සංඥා ප්‍රශ්නේ අහන්න බලන්න. ප්‍රශ්නේ තමයි යස්සවාපන යත්ත සංඥාස්කන්ධෝ නූපජ්ජිස්සති තස්ස තත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිත්තාති කියන එක තමයි ප්‍රශ්නේ. මේක අනුලෝම එකනේ. මේක පටිලෝම. මේක හරි. අපි අනුලෝම එක ඇහුවේ නෑ නේද? ඇහුවා. ඒක විජිත මහත්මියනේ උත්තර දුන්නේ. ඔව් ඒක ඇහුවා. අපි ඇහුවේ. ඔව් විජිත මහත්මියනේ උත්තර දුන්නේ.
ආමන්ත්‍රණය. මේ පට්ලෝම එක තමයි තියෙන්නේ. මේකට උත්තර ඔක්කොම දුන්නා. පැටලිලා මේ තියෙනවා. පොඩ්ඩක් පටිලෝම ඉන්න. නෙමෙයි. මේක පටිලෝම උනාට ඕකාස උත්තර පුද්ගලෝකාස රූපක්ඛන්ද වේදනාක්ඛන්ද. හරි. එතකොට ඊළඟ එකේ එන්න ඕනේ පටිලෝම රූපක්ඛන්ද වේදනාක්ඛන්ද. හරිනේ තියෙනවනේ මේක හරි. මේකට නේද අපි මේකට උත්තර දුන්නේ නැද්ද අපි? නෑ ඕක නෙමෙයි ජයන්ත ඕක මහත්තයා නෙමෙයි. ඕක සංඥා ස්කන්ධය. හරි. ඊළඟට එන්න කරා ඕනේ ඊළඟට පුද්ගලෝකාස වේදනා සංඥා එන්න ඕනේ. 54 එන්න 54 ලියලා තියෙනවා. ඕකේ පටිලෝමය. ඕකේ පටිලෝමය. හරි. ඕක මේක කරා පටලෝ විජිත ඕක මහත්මයා. කරා. ඒකෙත් පටිලෝමය. ඕක විජිත මහත්මිය උත්තර දුන්නා. හා අන්න ඔක්කොම ගියා. හරි. හරි හරි හරි. හරි. හොඳයි. දැන් එහෙමනම් දැන් හරි. ආ දැන් හරි. දැන් හරිද? වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චනීක පුජ්‍යලෝකාස පටිලෝම පුච්චා. දැන් එක හරි. මේක තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. එහෙමනම් දැන් මේකේ තේරුම කියන්න කවුරු හරි. තේරුම යමෙකුට යම් තැනක සංඥා ස්කන්ධය අනාගතේ නූපදින්නේද ඕහට එතන වේදනාස්කන්ධය අතීතයේ නූපදුනිද කියලා අහන්න. හරි. කියන්නකෝ බලන්න. එහෙම කියන්න තරම් මං හිතන්නේ සංඥා දැන් ස්කන්ධේ කියන්නකෝ බලන්න කාටද කොතැනද තැනත් එක්කනේ කියන්නේ. ඔව් කාටද කොතැනද සංඥා ස්කන්ධය අනාගතයේදී නූපදින්නේ? උපදින්නේ පස්චිම භවිකයනට. ඒකේ පස්චිම භවිකයන අනාගතේ සංඥා ස්කන්ධේ උපදින්නේ නැහැ. හරි. ඒ කට්ටියට අතීතේ එහි එතන වේදනා ස්කන්ධය ඉපදෙන්න නූපදිනද කියලා ඇහුවොත් මොකද කියන්න පුළුවන්? ඉපදින්න ඕන. ඒ කියන්නේ නූපදින්නේ නොවේ කියන්න වෙනවනේ. නූපදින්නේ නොවේ කියන්න වෙනවා. හරි. දැන් වෙන කවුරු හරි ඉන්නවද අනාගතයේදී සංඥා ස්කන්ධය නූපදින කට්ටිය? යම් පංචම තැනක. භවකයෝ කියන්න බෑනේ මහත්තයා. යස්ස යත්ත දෙකම ඕනේනේ. අසඤ්ඤ සත්‍යයන්ට දැන් අසංඥ සත්‍ය සුද්ධාවාසවල ඉන්න අයටයි අසංඥ සත්‍යයටයි සුද්ධාවාසවල ඉන්න අයටයි අසඤ්ඤ සත්‍යයන්ටයි අනාගතයේදී සංඥා ස්කන්ධයක් එතන උපදින්නේ නැහැ. උපදින්නේ හරි? එයාට අතීත වේදනා ස්කන්ධය එතන නේද? ඒකට යම් එයාට එතන. එතන. ඔව්. එතකොට අපි අසඤ්ඤ සත්‍යය ගත්තොත් එහෙම අතීතයට වේදනා ස්කන්ධයක් උපදුන්නේ නැද්ද? එතන නෑ. එතන නෑ. ඉපදුන්නේ නැහැ. එහෙමනම් ඒක සංසයට ගැලපෙනවා නේද? ඔව්. ඔන්න අසඤ්ඤ සත්‍ය කියන එකනා ගත්තාම ඔන්න සන්නිට්ඨානයටත් ගැලපෙනවා. මොකද එයාට අනාගතයේදී සංඥා ස්කන්ධයක් එතන උපදින්නේ නැති කෙනෙක්. ඒ වගේම එයාට අතීතයේත් එතන වේදනා ස්කන්ධය ඉපදුන්නේ නැති කෙනෙක්. හරිනේ? ඔව්. ඒකට සත්‍තිත්‍රාණයට ගැලපෙන සංසයටත් ගැලපෙන එක්කෙනෙක් හම්බුනායි තමයි අසඤ්ඤ සත්‍යය නේ. එතකොට අපිට කිව්ව අරූපේ මොකද්ද කිව්වේ? අරූපේ නෙවෙයි සුද්ධාවාසය කිව්වේ නේ. සුද්ධාවාසය. සුද්ධාවාසයේ මොකද උනේ? අනාගතයේදී සංඥා ස්කන්ධ උපදිනවද සුද්ධාවාසය නම්? එතන නෑනේ. එතන උපදින්න නෑ. එතන උහුවට නෑ. එතන ඔහට නෑ. ඔහුට ඉපදෙන්නේ නෑ. නෑ. අතීතයේ යාට එතන වේදනා ස්කන්ධය නූපදුනාද? ඔව්. නූපදුනා. ආ? අතීතේ ඔව්. එතන එතන සුද්ධාවාසයේ සුද්ධාවාසී වේදනාව නෑ. නෑ. ඒ කියන්නේ එක සැරේ නම් අතීතය කියලා ගන්න බෑ කියලා. හරි. හිතේ නෑ. එහෙමනම් එතකොට ඒකත් ඒක අමතක සුද්ධාවාසය කියන එකත් එතකොට සන්නිට්ඨානයටත් ගැලපෙනවා සංසයටත් ගැලපෙනවා නේ. හරි. මහත්තයා පංචවෝකාරේ පනිබ්බන්තාන හරි. පස්චිම භවික කියලා අපි පස්චිම භවිකව ගන්න පුළුවන් නේද? පස්චිම භවික කියන එක ගන්න පුළුවන් නේද? පරිනිර්වාණ කියන එක ගන්න පුළුවන් නේද පස්චිම භවික කොටකට? ඔව් මං හිතනවා පරිනිබ්බාණං කියනකොට අපි අර චුති අවස්ථාවනේ ගන්නෙ. අපි අපි ගත්තොත් එහෙම පස්චිම භවික කියනකොට ඒකත් ආවරණය වෙනවා. මේක ඊළඟ භවය ගැන කතා කරන්නේ. එතකොට පස්චිම භවිකයන්ට මොකද වෙන්නේ පංචවෝකාරේ? අනාගතේ සංඥා ස්කන්ධය උපදිනවද? නෑ. උපදින්නේ නෑනේ.
ඉපදින්නේ නැහැ. ඒ අයට එහි අතීතී වේදනාස්කන්ධයේ ඉපදුන්නේ නැද්ද? නූපදින්නේ නොවේ වගේ එන්න ඕනේ. හරි. එහෙමනම් ඔන්න සංසයට නොගැලපෙන එකක් තමයි ඔය පංචවෝකාරයේ පස්චිම භවිකයා කියන එක නේ. හරි. එතකොට අරූපේ පස්චිම භවිකයා ගැන මොකද කියන්න පුළුවන්? අරූපේ පස්චිම භවිකම මොකද වෙන්නේ? අනාගතයේදී සංඥා ස්කන්ධයක් උපදිනවද? නෑ. එයාලටත් නෑ. එයාලටත් නෑ. එයාට අතීතයේ වේදනා ස්කන්ධයක් නූපදුනාද? එතන ඉපදිලා තිබුණා. එතන ඉපදිලා තිබුණා. එහෙමනම් පස්චිම භවික කියලා ගන්න තැන් දෙකටම මේක ගැලපෙනවා නේද? පංචවෝකාරයේ පස්චිම භවික කියලා ගත්තත් කමක් නැහැ. අරූපේ පස්චිම භවික කියලා ගත්ත කමක් නැහැ. එහෙමනම් අපිට පොදුවේ කියන්න පුළුවන් පස්චිම භවික කියලා නේ. ඔව්. එහෙම ගන්න පුළුවන්. එතකොට තව මොනවා හරි තියනවද? මොකටද ගැලපෙන්න දහන්නේ ජයන්ත මහත්තයා? තව ඒ කියන්නේ සම්නිට්ඨානේ තව සම්නිට්ඨානයට ගැලපෙන සංසියටත් ගැලපෙන හෝ සම්නිට්ඨානයට ගැලපෙන සංසියට නොගැලපෙන හෝ කොටසක් ඉන්නවද අපි කතා කරපු ටිකේ? දන්නේ නෑ වගේ නේ. අපි බලමු. උත්තරේ බලමු. කාන්තියක්ම කියන්නකෝ බලන්න උත්තරේ. මොකද්ද? කියවන්නකෝ මේක. පච්චිම භවිකානං තේසං තත්ත සංඥාක්ඛන්‍தோ නූපජ්ජිස්සති නෝච තේසං තත්ත වේදනාක්ඛන්‍தோ නූපජ්ජිත්ත සුද්ධා වාසානං අසඤ්ඤ සත්තානං තේසං තත්ත සංඥාක්ඛන්‍தோච නූපජ්ජිස්සති අනාගතේ උපදින්නේ නැහැ කියලා කියන්නේ වේදනාක්ඛන්‍தோච නූපජ්ජිත්ත එතන ස්කන්ධයත් නූපදී කියලා තියෙනවා නූපදුනි නේද? මේක පැහැදිලිද? මේකේ ප්‍රශ්න මුකුත් තියනවද? තේරෙනවද? නෑ දැන් ටිකක් පැහැදිලි ඉන්ට්‍රෙස්ටිං මේක. හරිම ඉන්ට්‍රෙස්ටිං. මේවා ඉස්සරහට යන්න පුදුම ලස්සනක් මේකේ තියෙන්නේ මේ යමකේ. හරිම ලස්සනක්. මේකේ ධර්ම කරුණු තේරෙන්න තමයි මේකේ තියෙන සතුට එන්නේ. මේක කරනකොට. පුදුම සතුටක් උපදින දෙයක් මේක. මේක තව එක සැරයක් එපා වෙලා තේරුන්නේ නැත්නම්. හරි. මේක විස්තර කරන්න පුළුවන් කාටද? මගේ මේ සද්දෙන් නැතුව වෙන කෙනෙක්ගේ සද්දකින් විස්තර කරන්න පුළුවන්ද? තව එක සැරයක් කරමුද විසර්ජනය? පච්චිම භවිකානං ඔබතුමිය මේ කියන්නකෝ කියන්න. නෑ මම උත්සාහ ගත්තේ ඒක පච්චිම භවිකානං තේසං තත්ත සංඥාඛන්‍தோ නූපජිස්සති. ඒ කියන්නේ නූපජිස්සති අල්පයන්ක් තියෙනවා. ඔව් නූපජිස්සති. ඒ කියන්නේ පස්චිම භවිකානං තේසං තත්ත. තත්ත කිව්වම මෙතන කොහෙද ඒ තැන? දැන් අපි දැන් දෙකම කතා කරානේ. ඒක පංචවෝකාරී වෙන්නත් පුළුවන් අරූපේ වෙන්නත් පුළුවන්. ඔව් එතන සංඥා ස්කන්ධේ පච්චවගට උපදින්නේ නැහැ. ඒක හරි නෝච තේසං තත්ත වේදනාඛන්‍தோ නූපජිත්ත. ඒ කියන්නේ ඒගොල්ලන්ට වේදනා නූපජිත්ත. ඒ කියන්නේ එතන ඔව්වට වේදනාඛන්‍ධේ නූපදීන්නේ නොවේ කියනවා. අතීතේ නූපදුනේ නොවේ. ඉපදිලා තියෙනනේ කලින් නේද එතන? ඔව්. ඒ වේදනාස්කන්ධේ අතීතයේ එතන ඉපදිලා තියෙනවා. නමුත් අනාගතයේදී එහෙම සංඥාස්කන්ධයක් උපදින්නේ නැහැ. අතීතයේ වේදනාස්කන්ධය එතන නූපදුනේ නොවේ කියලා තියෙනවා. ඒක පැහැදිලිද? හටගන්නේ ඔව්. වර්තමාන අනාගතේ හටගන්නේ ඒක තේරුණා. හරි. සුද්ධාවාසානං අසඤ්ඤ සත්තානං. සුද්ධාවාසී කට්ටියටයි අසඤ්ඤ සත්ත්වේ කට්ටියටයි තේසං තත්ත ඔව්හට එතන සංඥා ඛන්‍தோච නූපජ්ජිස්සති. සංඥා ස්කන්ධයක් අනාගතේ හටගන්නේ නැහැ කියනවා. වේදනා ස්කන්ධයත් අතීතේ හටගෙන නැහැ එතන කියනවා. ඔව් හරි. කියන්න පුළුවන්ද ඒක සුද්ධාවාසයට ගලපන්න පුළුවන්ද? ඒක කොහොමද අපි විස්තර කරන්නේ ඒක ලක්ෂ්මී? ඔව් දැන් සුද්ධාවාසයේ එක සැරයක් උපදින නිසා අතීතේ වේදනා ස්කන්ධය හටගත්ත කියලා කියන්නත් බෑ. අනාගතේ සංඥා ස්කන්ධය හට ගන්නවා කියලා කියන්නත් බෑ. ඒක නිසා ඒක ගත්ත එහෙම. හරි. අසඤ්ඤ සත්‍යයන්ට කොහොමත් එතන උපදින්නේ සංඥා ස්කන්ධය. වේදනා ස්කන්ධයත් ඒ අසඤ්ඤ සත්‍යයන්ට ඉපදෙන්නේ නැහැ කවදාවත්. ඒක තිබුණෙත් නැහැ. හරි. තිබුණෙත් නැහැ. හරි. තේරුණා ගොඩක්. ඉවසීමට ගොඩක් පින් සිදු වේවා.
අනේ ගණන් ගන්න එපා. අපි මේක විස්තර ඇතුව කරගන්නේ කොච්චර හොඳයිද? හොඳයි. එහෙමනම් අපි මං හිතනවා අද දවසේ අපි ඉවර කරේ මොන කොටසද අපි ඉවර කරේ? අද වාරේ ඉවර කරා නේ සම්පූර්ණ. වාරේ ඉවරයි. ප්‍රවෘත්ති වාරේ අන්තිම ප්‍රවෘත්ති වාරේ උපාද වාරේ අපි ඉවර කරා. දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? නිරෝධ වාරේ. නිරෝධ වාරේ. මං හිතන්නේ නිරෝධ වාරේ. ඔව් නිරෝධ වාරේ තමයි. ඊළඟට තියෙන්නේ නිරෝධ වාරය. නේද? නිරෝධ වාරයෙන් පස්සේ තියෙන්නේ ඒක දන්නේ නැහැ. උපාද නිරෝධ. උපාද නිරෝධ. හරි. දැන් මෙතනදී බලන්න මේ හැම තැනදීම එක්ක උපජ්ජිස්සති කියනවා නැත්නම් නූපජ්ජිස්සති කියනවා නේද? දැන් නිරෝධ වාරයේදී එතකොට අපිට හිතා ගන්න පුළුවන් එක්ක නිරුජ්ජති කියනවා, නිරුජ්ජිතාති කියනවා නැත්නම් නිරුජ්ජිස්සති කියලා ඒ වගේ පද එනවා නිරෝධ අවස්ථාවේදී. ඉතින් මේක හරියටම චිත්ත චෛතසික ධර්ම නැත්නම් මුළු ස්කන්ධයන්ගේම උත්පාදය නිරෝධය කියන ඒවා ගැන හොඳ පැහැදිලි බවක් ඇති කරගන්න තැනක් තමයි මෙතන මේ කන්ද විභංගය කියලා කන්ද විභංගය නෙමෙයි මේ කන්ද යමකය කියලා කියන්නේ. මේක අපි හිමින් කරගෙන අපි දවසකට මේ වගේ කොටසක් කරාම අපිට ගොඩක් දුරක් යන්න පුළුවන්. කොහොඳටම ඇති නැත්තම් බෑ. ඔව්. හොඳයි. එහෙනම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. ගොඩක් වෙන සිද්ධ වේවා ඔබතුමාට. හොඳයි. හොඳයි. අන්න දැන් අද ගාමිණී පීරිස් මහත්තයාගේ ඒකත් ඔන්නලම. ඒක තමයි. හොඳයි. ගැමුණු මහත්තයා. ඒක තමයි. එහෙනම් අපි අද සාකච්ඡාව නිමා කරමු දෙවියන්ට පින් දීලා. හොඳයි. හැමෝටම ගොඩක් පින් මේකට සහභාගී වුණාට මේකට සහභාගී වෙන හින්දා තමයි මටත් නිතර ආපහු මේවා පරිහරණය කරන්න ලැබෙන්නේ. ඒකේ මතකයක් තවදි වෙනවා. අපි මං හිතන්නේ ප්‍රඥාවත් ටික හැමෝගෙම වැඩෙනවා. හොඳයි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි නැවත සිකුරාදා දවසේ හමු වෙන්න උත්සාහයක් ගමු. තෙරුවන් සරණයි. ගොඩාක් මහත්මයට අපරස් කරගත් සියලු කුසල් කෘත වේදී අනුමෝදන් කරනවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. පවුලේ සැමටත් ඒ වගේම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලැබෙමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා වාසනාව. සාදු සාදු ඔබතුමියටත් නිරෝගී බව වේවා. ශ්‍රීමති මහත්මියට සනීප නෑම